අයිබෝන් model paper 2 ඔයගොල්ලන්ගේ western province papers පොත්වල අන්තිමට තියෙනවා model papers ඒකේ model paper 2 ගිය සතියේ නවත්තපු තැන හරි කාට හරි හොයාගන්න බැරුණා නම් අහන්න model paper 2 question number 10 හරිද හරි නේද කාට හරි බැරුණා නම් අහන්න හොයාගන්න බැරුණා නම් අහන්න හරි බලමු අපි question number 10 read the passage ඡේදය කියවන්න and answer the questions given හරි කියවලා දී ඇති ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා the blue whale කවුද the blue whale කියන්නේ නිල් තල්මසා නේ නිල් තල්මසා හරි බලමු the blue whale is the largest animal in the world හරි මේ නිල් තල්මසා is කියන්නේ වෙනවා the largest ලොකුම විශාලතම animal සතා in the world ලෝකයේ එහෙනම් ලෝකයේ ලොකුම සතා නිල් තල්මසා වෙනවා බලන්න the largest කියලා දෙනවා superlative නේ large larger largest large කියන්නේ ලොකු larger වඩා ලොකු largest ලොකුම කියලා කියද්දී අනිවාර්යෙන් the දාන්න ඕන superlative නිසා හරි ඊට පස්සේ කියනවා it is a sea creature හරි it is කියන්නේ ඌ වෙනවා it කියන්නේ ඌ is කියන්නේ වෙනවා ඌ වෙනවා a sea creature ඒ කියන්නේ මුහුදු ජීවියෙක් දන්නතල යන මුහුදු ජීවියෙක් creature කියන්නේ ජීවියා ඌ මුහුදු ජීවියෙක් වෙනවා and is not a fish ඌ මාළුවෙක් නෙමෙයි හරි මෙයා මාළුවෙක් නෙමෙයි ශීරපායි සතෙක්නේ it is a mammal ඔය කියන්නේ it is a mammal ඌ ශීරපායියෙක් වෙනවා ලියන mammal කියන්නේ ශීරපායි සතා හරි ඌ ශීරපායි සතෙක් වෙනවා හරි ඊට පස්සේ කියනවා that is to say ඒ කියන්නේ මෙහෙම කියනවා නම් නැත්නම් මෙහෙම දෙයක් කියනවා නම් that is to say ඒක තේරුම මෙහෙම දෙයක් කියනවා නම් හරි නැත්නම් මෙහෙම දෙයක් කියන්න තියෙනවා බලමු it gives birth it gives කියන්නේ ඌ දෙනවා gives කියන්නේ දෙනවනේ ඌ දෙනවා birth උපත ඌ උපත දෙනවා to young ones කියන්නේ පැටවුන්ට to young ones කියන්නේ පැටවුන්ට and the infant blue whales හරි infant blue whales කියන්නේ infant කියන්නේ ලදරු ලියන ලදරු කියලා infant ලදරු හරි මෙයා උපත දෙනවා ලදරු තල්මසුන්ට හරි ලදරු නිල් තල්මසුන්ට ඊට පස්සේ හරි පැහැදිලිද it gives birth ඌ උපත දෙනවා to young ones ඒ කියන්නේ පැටවුන්ට young ones කියන්නේ පැටවුන්ට ඊට පස්සේ කියනවා and the infant blue whales ඒ කියන්නේ ලදරු තල්මසුන් මොකද කරන්නේ drink their mother's milk drink කියන්නේ බොනවා their mother's milk උන්ගේ අම්මාගේ කිරි බොනවා චිරපායිනේ හරි ඊට පස්සේ කියනවා an adult blue whale ඒ කියන්නේ adult කියන්නේ වැඩිහිටි ලොකු හරි වැඩිහිටි නිල් තල්මසෙක් is about 35 meters long එයා මීටර්ස් 35ක් විතර දිග වෙනවා about කියන්නේ විතර හරි long කියන්නේ දිග එහෙනම් වැඩිහිටි නිල් තල්මසෙක් about කියන්නේ විතර මීටර්ස් 35ක් විතර දිගින් යුක්ත වෙනවා and weighs බරින් යුක්ත වෙනවා ලියන weighs කියන්නේ බරින් යුක්ත වෙනවා කොච්චරද කොච්චර බරද about 120 tons ton 120ක් විතර බරින් යුක්ත වෙනවා weighs කියන්නේ බරින් යුක්ත වෙනවා about කියන්නේ විතර ton 120ක් විතර එයා බරයි හරි ඊට පස්සේ කියනවා කෙනාලේට තරලා ලොකුයිනේ බරයි that is as long as a row of 10 average sized rooms ඒ කියන්නේ ඒක කොච්චර දිගද කියනවා නම් කියන as long as කියන්නේ මෙච්චරටම දිගයි. හරි. ඔය as long as කියන්නේ long කියන්නේ දිගනේ. මේ දෙපැත්තට as තියනවනේ ඒක තේරුම තරම්. හරි. කොච්චර තරම් දිගද? 10 average size rooms. average size කියන්නේ මධ්‍යම ප්‍රමාණය. මධ්‍යම ප්‍රමාණයේ rooms කියන්නේ කාමරනේ. හරි මධ්‍යම ප්‍රමාණයේ කාමර 10ක පේලියක් රෝ කියන්නේ පේලියක් හරි රෝ කියන්නේ පේලියක් එහෙනම් මධ්‍යම ප්‍රමාණයේ කාමර 10ක් තියෙනවා මේ විදිහට ඒ වගේ 10ක පේලියක් තරම් දිගයිලු මේ නිල් තල්මසා හරි වැඩි හිටියෙක් කෙනා මධ්‍යම ප්‍රමාණයේ කාමර 10ක් තරම් 10ක පේලියක් තරම් දිගින් යුක්ත වෙනවා
and more than කියන්නේ මීට වඩා the weight බරට වඩා කාගේ බරද of 20 big elephants ලොකු අලි big elephants ලොකු අලි 120 sorry ලොකු අලි 20 ලොකු අලි 20කට වඩා බරයිලු එයා ලොකු අලි 20කට වඩා බරයි කියන්නේ ලොකු අලි 20ගේ බර එකතු කළොත් ඊටත් වඩා බරයි නිල් තල් මස හරි ලොකු අලි 20කට වඩා බරයිලු නිල් තල් මස හරි ඊට පස්සේ කියනවා දෙවෙනි ඡේදේ very few people කියන්නේ very few කියන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් people මිනිස්සු will ever see ever කියන්නේ කවදා හරි ever කියන්නේ කවදා හරි ලියන්න දැන් නැත්තම් will see කියන්නේ දකීවි කවදා හරි දකීවි these gigantic sea creatures හරි gigantic කියන්නේ ඉතා විශාල යෝධ හරි these කියන්නේ මෙම හරි එහෙනම් ඉතා සුළු ප්‍රමාණයක් මිනිස්සු කවදා හරි දකීවිලු මෙම යෝධ මුහුදු ජීවීන් sea creatures මුහුදු ජීවීන් හරි එහෙනම් කවදා හරි දකින්නෙත් ඉතාම සුළු ප්‍රමාණය මේ නිල් තල් මසුන් මිනිස්සුන්ගේ ඉතාමත් අඩුවෙන් පිරිසක් තමයි දකින්නේ because කියන නිසා they have been hunted ඒගොල්ලන්ව දඩයම් කරලා තියෙනවා passive voice they have been hunted කියන්නේ එයාලව දඩයම් කරලා තියෙනවා passive voice හරි they කියන්නේ මෙතන උන් have been එක past participle තියෙනවා කියන්නේ මේ passive voice present perfect වල passive voice been ඉවත් කළොත් එයාලා කාව හරි දඩයම් කරලා තියෙනවනේ have කියන්නේ තියෙනවා hunted කියන්නේ දඩයම් කරලා been ආපු ගමන් passive voice present perfect වල උන්ව දඩයම් කරලා තියෙනවා ඒක නිසා තමයි මෙයාලා අඩු උන්ව දඩයම් කරලා තියෙනවා for centuries කියන්නේ ශතවර්ෂ ගාණක් තිස්සේ centuries කියන්නේ ශතවර්ෂ for කියන්නේ තිස්සේ හරි ශතවර්ෂ ගාණක් තිස්සේ උන්ව දඩයම් කරලා තියෙනවා ඒකයි මෙයාලා අඩු and have become කියන්නේ බවට පත් වෙලා තියෙනවා ලියන තේරුම have කියන්නේ තියෙනවා become කියන්නේ බවට පත් වෙලා තියෙනවා very few in number සංඛ්‍යාවෙන් ඉතාමත් අඩු ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ සංඛ්‍යාව හරි සංඛ්‍යාවෙන් ඉතා අඩු ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා නිල් තල් මසු ඊට පස්සේ කියනවා in 1972 1972 දී there was a law නීතියක් තිබුණා there was කියන්නේ තිබුණා a law කියන්නේ නීතියක් 1972 දී නීතියක් තිබුණා against කියන්නේ විරුද්ධව killing the blue whale නිල් තල් මසුන් මැරීමට විරුද්ධව killing කියන්නේ මැරීම නිල් තල් මසුන් මැරීමට විරුද්ධව 1972 දී නීතියක් තිබුණලු හරි ඊට පස්සේ කියනවා these rare and wonderful rare කියන්නේ මොකද්ද rare කියන එකේ තේරුම කියන්නේ කො දුර්ලභ very good wonderful අපූර්ව නැත්නම් අපූර්වමත් හරි these කියන්නේ මෙම දුර්ලභ සහ අපූරු gentle giants gentle කියන්නේ වැඩි මේගොල්ලෝ සැර නෑනේ මෘදු gentle කියන්නේ මෘදු සැර නෑ මේගොල්ලෝ හැබැයි මෘදු යෝධයෝ giants යෝධයෝ හරි එහෙනම් වැඩි සැරවැර නැති මෘදු ඒ වගේම දුර්ලභ ඒ වගේම අපූරු මේ යෝධයෝ එතන මාළු නෙමෙයි ක්ෂීරපා ඉන්නේ මේ යෝධයෝ live ජීවත් වෙනවා කොහෙද ජීවත් වෙන්නේ in cold polar sea cold කියන්නේ සීතල polar sea කියන්නේ ද්‍රවීය මුහුද ලියන ද්‍රවීය මුහුද කියන්නේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය වගේ අයිස් තියෙන තැන්වල polar sea කියන්නේ ද්‍රවීය මුහුද උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය ආශ්‍රිතව හරි ඊට පස්සේ කියනවා they feed on they කියන්නේ උන් feed on කියන්නේ යැපෙනවා ලියන්න යැපෙනවා කියන්නේ මෙයාලා කාලා තමයි ඉන්නේ මේගොල්ලන් තමයි කන්නේ feed on යැපෙනවා කවද කන්නේ plankton කියන ලියන්න ප්ලවාංග ජලයේ පාවෙන ප්ලවාංග කියලා කියනවා හරි ජලයේ පාවෙන ප්ලවාංග චූටි සත්ත්ව විශේෂයක් ජලයේ පාවෙන ප්ලවාංග කනවා which are tiny creatures හරි ඒගොල්ලෝ වෙනවා මේ plankton විස්තර කරනවා විශ් දාලා කියන්නේ වෙනවා tiny creatures කුඩා ජීවීන් tiny කියන්නේ කුඩා creatures ජීවීන් එහෙනම් මේ plankton හෙවත් ප්ලවාංග කියන්නේ කුඩා ජීවීන්ලු. ඒතර කුඩා ජීවීන් කාලේ තමයි මේගොල්ලෝ යැපෙන්නේ ජීවත් වෙන්නේ. හරි the whale eats
තල්මසා කනවා millions of these tiny animals. හරි මේ කුඩා සත්තු මිලියන ගණන් නිල් තල්මසා කනවා. හරි. ජීවින්ට ඉවරයි මේ පවුනේ. හරි. බලමු ප්‍රශ්න වලට උත්තර. ඒක හොයාගත්ත නේද හැමෝම? හොයාගන්න බැරුණා නම් කියන්න. හරි. අද අපි මේකේ කොටසක් කරලා ටෙක්ස්ට් බුක් එකට එනවා. Question number 1. Is blue whale a fish? මේ නිල් තල්මසා මාළුවෙක්ද? කො? Yes or no? No, blue whale is not a fish. Yeah. No, it's not a fish. ඌ මාළුවෙක් නෙමෙයි. No කියලා විතරක් තිබ්බත් හරි. වඩා හොඳයි මෙහෙම කියනවා. No, it is not a fish. නැත්නම් the blue whale is not a fish. මේ වගේ උත්තරයක් දෙනවා නම් හරියා. No කියලා විතරක් තිබ්බත් හරි. හරියා. ශීරපායෙක්නේ මැමල් කෙනෙක්නේ මාළුවෙක් නෙමෙයි. සයන්ස් වලට අනුව ගත්තොත්. Number 2. How long? ඒ කියන්නේ කොච්චර කාලයක් දන්නතල යන how long කියන්නේ කොච්චර කාලයක් is the adult blue whale. මෙතන how long කියන්නේ කොච්චර කාලයක් නෙමෙයි කොච්චර දිගද කියන්නේ. කොච්චර කාලයක් කියන තේරුම ගන්නත් පුළුවන්. මෙතන how long කියන්නේ කොච්චර දිගද? කොච්චර දිගද වැඩිහිටි නිල් තල්මසා. කොච්චර දිගද? එයාගේ දිග කොච්චරද? මීටර්ස් කීයක්ද? About 35 meters නේ. Yeah. The length is about 35 meters. About 35 meters කියලා විතරක් තිබ්බත් හරියක්. එයාගේ දිග මේ කමෙන්ට් එක යනකොට මෙහෙම ලියන්න පුළුවන්. ටයිම් කියලා දැම්ම ප්‍රශ්නයක් නැහැ. හරි. එයාගේ දිග මීටර්ස් 35ක් වෙනවා. 35ක් විතර. about කියන්නේ විතර. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 3. Why have blue whales become very few? Why? ඇයි have become කියන්නේ බවට පත් වෙලා තියෙන්නේ. Very few කියන්නේ ඉතා අඩු. Very few ඉතා අඩු. Have become කියන්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඇයි ඉතා අඩු බවට පත් වෙලා තියෙන්නේ කවුද? Blue whales ලා. නිල් තල්මසු. මොකද හේතුව? ඇයි මෙයාලගේ ප්‍රමාණය අඩු? සංඛ්‍යාව අඩු? Hunted for centuries. එයාලව දඩයන් කරලා තියෙනවා ශතවර්ෂ ගාණක් තිස්සේ. අවුරුදු 100 ගාණක් තිස්සේ උන්ව දඩයන් කරලා තියෙනවා. ඒකයි මේගොල්ලන්ගේ සංඛ්‍යාව අඩුයි. why කියලා තියෙනවා නම් because වලින් උත්තරේ පටන් ගන්න because කියන්නේ නිසා. අර මේකේ තියෙන වාක්‍යෙම ලියන්න පුළුවන්. They have been hunted. They have hunted කියන්නේ ඒතකොට active voice. මෙයාලා තමයි දඩයන් කරන්නේ කාව හරි. මෙයාලව දඩයන් කරනවා කියලා passive කරන්න මැදට බීන් දාන්න. මෙයාලව දඩයන් කරලා තියෙනවා. උන්ව දඩයන් කරලා තියෙනවා for centuries. ශතවර්ෂ ගාණක් තිස්සේ. ඔන්න උත්තරේ. Okay. Question number 4. Where does it live? Where කොහෙද does it live? ඌ කොහෙද ජීවත් වෙන්නේ? It lives. නැත්තම් it කියලා නේ හල්දී. ඌ ජීවත් වෙනවා කොහෙද? In cold polar sea. සීතල ද්‍රවීය මුහුදේ. හරි. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය ආශ්‍රිතව in cold polar sea කියලා විතරක් ලියුවත් හරි full answer එක ලියනවා වඩා හොඳයි මේ second paper එක නිසා. හරි දාගන්න. Okay. What do they eat? ඒගොල්ලෝ මොනවද කන්නේ? කන්නේ මොනවද ඒගොල්ලෝ? What do they eat? කො? They eat උන් කනවා මෙතන දෙය කියන්නේ ඒගොල්ලෝ නෙමෙයි උන් හරි සත්තුන්ටත් දෙය කියලා කියන්න පුළුවන් උන් කනවා they eat අර ප්ලවාංග plankton ප්ලවාංග okay ඔක්කොම හරියට උස්සන් 10න් 10 දිනයි ලකුණු දාගන්න 10න් 10 දිනට උස්සන් very good
ඊට පස්සේ එන question number 11 ප්‍රශ්න අංක 11ට එන්න. read the dialogue. හරි අද අපි dialogue එකක් ලියනවා. දෙබස කියවන්න dialogue කියන්නේ දෙබස. දෙබස කියවන්න and complete ඊට පස්සේ සම්පූර්ණ කරන්නලු it ඒක සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් මොනවා පාවිච්චි කරමින්ද the given utterances දී ඇති කියමන් given කියන්නේ දී ඇති utterances කියන්නේ කියමන් නැත්නම් ප්‍රකාශ හරි එහෙනම් මේ දී ඇති ප්‍රකාශ පාවිච්චි කරලා මේ dialogue එක සම්පූර්ණ කරන්න තියෙනවා හරි salesman කියන්නේ වෙලෙන්දා හිමාංශි කියන්නේ මෙතන බඩු මිලදී ගන්න ගිය කෙනෙක් customer හරි salesman අහනවා can I help you මට පුළුවන් ද ඔයාලට උදව් කරන්න හරි can I help you මට පුළුවන් ද ඔයාලට උදව් කරන්න කියලා අහනවා එතන මොකක්ද දෙන්න ඕන what is the answer කියන්නේ මොකක්ද ලියුවේ ඔයගොල්ලෝ කිස්තන්න මොකක්ද මේ number 1 what have you written May I have some butter? yeah yes may I have some butter හරිද හරි දාගන්න yes හරිද full stop තියෙන්නේ full stop තියෙන නිසා capital වලින් පටන් ගන්න පුළුවන් may I have හරි ඔව් හරි මට උදව් ඕන ඔව් මේ කියන්නේ මෙතන පුළුවන්ද I මට පුළුවන්ද have කියන්නේ මෙතන ගන්න මට ගන්න පුළුවන්ද some butter ටිකක් මට ගන්න පුළුවන්ද කියලා අහනවා එතන මේ කියන්නේ පුළුවන්ද මට බටර් ටිකක් ගන්න පුළුවන්ද? හරි. එහෙම කස්ටමර් අහනවා, හිමාංශි අහනවා. එතකොට සේල්ස්මන් කියනවා වෙලෙන්දා they are. they කියන්නේ මෙතන ඒවා. ඒ කියන්නේ බටර්. ආ කියන්නේ තියනවා, ඒවා තියනවා over there. over there කියන්නේ එහා පැත්තේ. නැත්නම් චුට්ටක් එහායින්. over there කියන්නේ චුට්ටක් එහායින් නැත්නම් එහා පැත්තේ. හරි. at the මොකක්ද දෙන්න ඕන? බටර් තියෙන මොන සෙක්ෂන් එකේද? සෙක්ෂන් කියන්නේ අංශය. सामान्य बटर तीन क्रियाश्रित निष्पादन अंशेन මොකද දෙන්න ඕන dairy product क्रियाश्रित निष्पादन කියන්නේ dairy product හරි මේකේ තේරුම क्रियाश्रित निष्पादन එන බටර් තියෙන क्रियाश्रित निष्पादन अंशයේ सेक्शन කියන්නේ अंशය දැන් තලියන්නේ क्रियाश्रित निष्पादन अंशය क्रियाश्रित निष्पादन अंशය. හරි එහෙනම් ඒවා තියෙනවා චුට්ටක් එහායින් කොහෙද? क्रियाश्रित निष्पादन තියෙන अंशේ. ඒතර ඒකේ තියෙනවා චීස්, බටර්, යෝගට් ඒ සියල්ල තියෙනවා. හරි ඒතර හිමාංශ කියනවා මොන හරි උදව්වක් කළාම මොකද්ද කියන්න ඕන? Thank you. හරි thank you කියලා කියනවා number 3 thank you. roman numbers වලින් තියෙන්නේ මම මෙහෙම දානවා ටිකක් වෙලා යන නිසා roman numbers ලියන්න. හරි thank you ඔබට ස්තුතියි do you have ඔයා ළඟ තියෙනවද sausages හරි පිළිකා හැදෙනවනේ හරි ඔයා ළඟ sausages තියෙනවද කියලා අහනවා ඊට salesman අහනවා what brand do you need හරි what brand මොන brand එකද do you need ඔයාට අවශ්‍ය need කියන්නේ අවශ්‍ය ඔබට අවශ්‍ය මොන brand එකද කියලා අහනවා Sundays කියලා හිමාංශි කියනවා Sundays කියලා brand එකක් හරි sausages brand එකේ නම Sundays salesman කියන sorry සමා වෙන්න හරි sorry කියන්නේ එතකොට කනගාටුව ප්‍රකාශ කරන්නනේ එහෙනම් මේක නැතුව ඇතිනේ මොකක්ද දෙන්න ඕන We don't have that brand. yeah we do not have that brand අපි ළඟ ඒ brand එක නැහැ අපි ළඟ නැහැ කියන්නේ කොහොමද අපි ළඟ තියෙනවා නම් we have අපි ළඟ නැත්තම් do not දානව නැහැ කියන්නේ do not have නිකම්ම අර haven't කියන එක වැරදි haven't have not කියන එක වැරදි එහෙමනම් have not got කියලා එන්න ඕන haven't got කියලා එන්න ඕන හරි නැත්නම් මේ ක්‍රමය යන්න we do not have අපි ළඟ නැහැ that brand ඒ brand එක අපි ළඟ නැහැ හරි උඩින් box එකෙන් ගත්තා ලිව්වා ඊට හිමාංශ කියන it's all right හරි ඒ කියන්නේ ඒක හරි කියන එක ප්‍රශ්නයක් නෑ all right I'll buy I will buy මම මිලදී ගන්නම් I will කෙටි කරාම I'll buy මම මිලදී ගන්නම් this brand මේ brand එක then කියන්නේ එහෙමනම් මම එහෙමනම් මේ brand එක මිලදී ගන්නම් here is the money මෙන්න සල්ලි here is the money මෙන්න සල්ලි කියලා කියනවා එහෙනම් වෙන brand එකක් එයා මිලදී ගන්නවා හරි උතන then කියන්නේ එහෙමනම් කියලා ලියන්නේ
then කියන්නේ එහෙමනම්. Here is the money මෙන්න සල්ලි. දැන් මෙන්න තියෙනවා සල්ලි. හරි. Here කියන්නේ මෙන්න, is කියන්නේ තියෙනවා, මෙන්න තියෙනවා සල්ලි. හරි එහෙනම් සල්ලි දෙනවා දැන්. එතකොට salesman කියනවා සල්ලි අරන් thank you. වාට ස්තුතියි. ඉතුරු සල්ලි දෙන්නේ කොහමද? Here's the change. Here's the change. The change තමයි එනවා. The change කියන්නේ ඉතුරු සල්ලි. හරි. ඔක්කොම හරියට උත්සන්න ලේසි. very easy. කොච්චර ලේසි වුණත් ඔය වගේ වෙනවා ඔලෙල් වලට. ෆස්ට් පේපර් එකේ එනවා මේ වගේ ඒවා. ඔලෙල් ෆස්ට් පේපර් එකට මේ වගේ ඒවා එනවා. හරි. very good. අපි රචනා වෙනම ලියනවා. හරි. ඊට පස්සේ එන්න මොඩල් පේපර් 3 එකට ඊළඟ පේපර් එකට එන්න. ඒකයි ප්‍රශ්න 3-4ක් වගේ කරමු. මුල් ප්‍රශ්න ටික ලේසි. හරි. ඒ ටික රගල් කරලා දාලා අපි ටෙස්ට් බුක් එකට යමු. හරි. මොඩල් පේපර් 3 යා. question number 1 බලන්න dictation තියෙන්නේ නේ. spelling. A cake walk. very easy. හරි. බලන්න question number 1 fill in the blanks හිස්තැන් පුරවන්න with the correct group of letters. ඒ කියන්නේ නිවැරදි අකුරු සමූහය දාලා. හරි. correct group of letters කියන්නේ නිවැරදි letters කියන්නේ අකුරු, group කියන්නේ සමූහය. නිවැරදි අකුරු සමූහය දාලා හිස්තැන් පුරවන්න තියෙන්නේ given in the brackets වරහන් ඇතුලේ දීලා තියෙන. first one fashion නේ. fashion කියද්දි මොකක්ද දෙන්න ඕනේ? කියන්න බෑ. को लेसी क्या फैशन श साउंड ना को sh पर फैशन කියන්නේ දන්නේ නැතල යන විලාසිතාව තේරුම තෝරන ලියන්නේ විලාසිතාව දන්නේ නැත්තම් fashion sh කියලා ලියන්න ඕන ඉරිගහුවට හරියන්නේ ලියන්න ඕන උපදේශ පිළිපදින්න ඉස්තැන් වල ලියන්න ඕන okay number 2 special මොකක්ද දෙන්න ඕන CI නේ CI special කියන්නේ විශේෂ condition को උත්තරේ TI කතා කරන්නද ඔයගොල්ලෝ TI condition කියන්නේ තත්වය division උත්තරේ SI එන්න ඕන හරි division කියන්නේ බෙදීම නැත්නම් කොට්ටාශය කියලා කියන්නත් පුළුවන් නැත්නම් බෙදීම impression කියද්දි SS double S ඉස්තැන් වලට එනවා double S SS impression කියන්නේ මොකක්ද තේරුම impression කියන එකේ තේරුම කාටද කියන්න පුළුවන් who can tell me the meaning what is the meaning impression को පීඩනය පීඩනය නෙමෙයි ඒ pressure කියන එක impression හරි impression කියන්නේ කිසියම් කෙනෙක් ගැන නැත්නම් කිසියම් දෙයක් ගැන අපේ හිතේ ඇතිවන හැඟීම අපේ හිතේ ඇතිවන හැඟීමක් කිසියම් කෙනෙක් ගැන හෝ කිසියම් දෙයක් ගැන හරි කිසියම් කෙනෙක් ගැන අපේ හිතේ ඇතිවන හැඟීම නැත්නම් කිසියම් දෙයක් ගැන අපේ හිතේ ඇතිවන හැඟීම impression කියලා කියනවා. හරි. පහෙන් හරියට උස්සන්න. Okay, very good. ඊට පස්සේ ඔයාලා එන්නේ ප්‍රශ්න අංක 2ට. question number 2 fill in the blanks හිස්තැන් පුරවන්න. බලන්න. question number 1. there were කියන්නේ තිබුණා. there is there කියන්නේ තියෙනවා කියන එකනේ තියෙනවා ඉන්නවා කියන එකනේ there were කියන්නේ තිබුණා 2 දෙකක් කියලා තියෙනවා එහෙනම් RLC මොකක්ද දෙන්න ඕනේ glass the glasses ද 2 වලින් උත්තරේ ගන්න පුළුවන් දෙකක් නේ එහෙනම් බහුවචන glasses දෙකක් කියලා තියෙන නිසා බහුවචන කරන්න glasses මෙවෙන් ටක් ගන්න ලකුණු ගන්න පුළුවන් හරි වැඩිපුර ගන්න පුළුවන් හරි අන්තිම double S තියෙද්දි අපි දාන්නේ නිකම් S නෙමෙයි ES බහුවචන කරන්න හරි there were 2 glasses හරි වීදුරු දෙකක් තිබුණා 2 glasses of water වතුර වීදුරු දෙකක් තිබුණා on the table මේසේ උඩ වතුර වීදුරු දෙකක් තිබුණා number 2 I want
මට ඕන to buy මිලදී ගන්නට මට මිලදී ගන්න ඕන තියෙනවා එහෙනම් singular ඒක වචන. එහෙනම් මොකක්ද දෙන්න ඕන? නිකම්ම මොකක්ද? bottle. නිකම්ම bottle. හරි. I want to buy මට මිලදී ගන්න ඕන a bottle of milk. කිරි බෝතලයක්. a bottle of milk කිරි බෝතලයක් today. අද මට කිරි බෝතලයක් මිලදී ගන්න ඕන. හරි. මේව පොඩක් කඩපාඩම් කරලා ලියා ගන්න. විතර පාවිච්චි වෙන වචන ස්පෝකන් වලදී එහෙම ගොඩක් වැදගත්. a bottle of milk. හරි. 2 glasses of water වතුර විදුරු දෙකක්. හරි. එදිනෙදා කතා කරන දේවල්. Number 3. My friend brought. bring කියන්නේ ගේනවා present tense, brought කියන්නේ ගෙනාවා. bring එකේ past tense. හරි මගේ යාළුවා ගෙනාවා me. ඒ කියන්නේ මට මගේ යාළුවා මට ගෙනාවා to. එහෙනම් බහුවචනනේ. මොකද දෙන්න ඕන? s දානවානේ. හරි. 2 packets of biscuits. biscuit packet දෙකක්. මගේ යාළුවා මට biscuit packet දෙකක් ගෙනාවා. මේ 6 වසරේ වගේනේ. grade 6 වගේ. Number 4. Would you like කියන්නේ ඔයාට ඕනද කියන එක. ඔයා ආසද කියන එකට වඩා හොඳ තේරුම ඔයාට ඕනද. Would you like මොකද්ද? තියෙනවා එහෙනම් කො S දානවද නෑනේ? piece of cake. cake කෑල්ලක්. ඔයාට ඕනද cake කෑල්ලක් කියලා ගෙදරට අමුත් එක්ක ආවම සර්ව් කරනවා. හරි ඔයාට cake කෑල්ලක් ඕනද කියලා පිරිනමන්න පුළුවන්. හරි. ඒතර කේක් කෑල්ලක් නම් piece of cake. Number 5. Can I have මට ගන්න පුළුවන්ද? මෙතන have කියන්නේ ගන්නවා කියන එක. මට ගන්න පුළුවන්ද 2 දෙකක්. එහෙනම් මොනවද? බහුවචන. එහෙනම් kilos of rice. හාල් කිලෝ දෙකක් මට ගන්න පුළුවන්ද? මට කියන කිලෝ එකදී අන්තිමට ඕ තිබ්බා කියලා es දාන්න නෑ හොඳේ. මොකද කිලෝ කියන එක ඉංග්‍රීසි වලට පිටින් ආපු වචනයක්. ඒවට es දාන්නේ අන්තිම අකුර o වුණා කියලා. නිකම්ම s. දැන් ෆොටෝත් එහෙමනේ. නිකම්ම s. හැබැයි මැංගෝ වගේ ගත්තොත් අපි es දානවා බහුවචන කරන්නේ. ගොඩක් අවස්ථාවලදී es දානවා. හැබැයි මේ වගේ සීමිත අවස්ථා වගේක් තියෙනවා. ඔයගොල්ලෝ 6 දිගන ගත්තා. නිකම්ම s දාන්න. හරි. මට ගන්න පුළුවන්ද හාල් කිලෝ දෙකක්. Can I have 2 kilos of rice? Okay. පහෙන් පහම තියෙන යට උස්සන්න. ලකුණු දාගන්න. Okay, very good. මම ඔයාලා වඳුරන් නමින් ඉන්න. හරි. ප්‍රශ්න නම්බර් 3 එකට එන්න. Fill in the blanks හිස්තැන් පුරවන්න using පාවිච්චි කරමින් the correct preposition. correct කියන්නේ නිවැරදි, preposition කියන්නේ නිපාත පදය. given below පහත දැක්වෙන. එහෙනම් පහත දීලා තියෙන නිවැරදි නිපාත පදේ පාවිච්චි කරලා හිස්තැන් පුරවන්න තියෙනවා. among කියන එකේ තේරුම මොකද්ද? පළවෙනි එක box එකේ තියෙන among කියලා. ඒකේ තේරුම මොකද්ද? අතරේ. very good. සමූහයක් අතරේ. දෙන්නෙක් අතරේ නම් between. මතකනේ පොඩි කාලේ ඉගෙන ගත්ත දෙන්නෙක් අතරේ නම් between. ගොඩක් අතරේ නම් among. හරි සෙනගක් අතරේ among. ගස් ගොඩක් අතරේ among. දෙකට වඩා වැඩි නම් ගොඩක් අතරේ නම් among. beside කියන්නේ මොකද්ද? තේරුම? පැත්තකින් කියන එක. පැත්තකින්. He sat beside me. ඔහු වාඩි වුණා මගේ පැත්තකින්. එන මගේ ළඟ සීට් එකෙන් වාඩි වුණා පැත්තකින්. ඔෆ් එකෙන් IT හංග වෙනවා. ඔෆ් වල ගොඩක් තේරුම් තියෙනවා. දැන් හිතන්න අපේ පන්තියේ ළමයි ශිෂ්‍යයෝ කියලා ගමු. ශිෂ්‍යයෝ නම් the students. අපේ පන්තියේ නම් our class. අපේ පන්තියට අයිති ළමයි. අපේ පන්තියේ ළමයි. මේ ශිෂ්‍යයෝනේ. අපේ පන්තියේ ශිෂ්‍යයෝ. හරි අපේ පන්තියේ ශිෂ්‍යයෝ කියන මැදට ඔෆ් දානවා. එහෙනම් of our class කියන්නේ අපේ පන්තියේ our class අපේ පන්තියේ of our class අපේ පන්තියේ ශිෂ්‍යයන් නැත්නම් හරි children නම් ළමයි අපේ පන්තියේ ශිෂ්‍යයන්.
second ලංකාවේ පළාත් provinces පළාත් ශ්‍රී ලංකාවේ කියන්න of ශ්‍රී ලංකා කියලා දාන්න of එකෙන් එහෙනම් අයිතිය හඟ වෙනවා ලංකාවේ පළාත් second තව එකක් ගමු the roof කියන්නේ වහල මොකේ වහලද ගෙදර වහල ගෙදරට අයිති වහල එහෙනම් the roof of the house හරි මෙයාට අයිති වහල් ගෙදරට අයිති වහල් නිවසේ වහල් of එකෙන් අයිතිය හඟ වෙනවා හැමතිස්සෙම හරි තවත් භාවිතයන් තියෙනවා මේ ප්‍රධාන භාවිතයක් for කියන්නේ සඳහා නැත්නම් නිසා කියන තේරුමක් ගන්න පුළුවන් සඳහා හෝ නිසා at කියන්නේ ඒකට තනි සිංහල තේරුමක් නැහැ ස්ථානයකට කලින් at දාන්න පුළුවන් ඒ වගේම time එකකට කලින් වෙලාවට කලින් at දාන්න හරි question number 1 the fox නරියා hid කියන්නේ හැංගුණා හරි hide කියන්නේ හැංගෙනවා ඒකේ past tense hid ඒකේ past participle hidden hid කියන්නේ හැංගුණා නරියා හැංගුණා මොකද දෙන්න ඕන the trees ගස් ගොඩක් එහෙනම් ගස් ගොඩක් අතරේනේ කොහොමද දෙන්න ඕන තමා නරියා හැංගුණා ගස් අතරේ කියන්නේ මම හරි දාගන්න the table මේසය is made is කියන්නේ තියෙනවා made කියන්නේ හදලා හරි මේක පැසිව් කියලා හිතන්නත් පුළුවන් පැසිව් නොවේ කියලා හිතන්නත් පුළුවන් හරි ලියන්න මේකේ තේරුම ලියන්න is කියන්නේ තියෙනවා made කියන්නේ හදලා මේසය හදලා තියෙනවා කිසියම් දෙයකින් නම් අපි අනිවාර්යයෙන් එකත් එක පාවිච්චි කරන්න off මතක තියාගන්න ඒක off වල විශේෂ භාවිතයක් කිසියම් දෙයකින් හදලා තියෙනවා නම් අපි කියන්නේ made of wood ඒ කියන්නේ lී වලින් හදලා තියෙනවා wood කියන්නේ lී එහෙනම් මේසය හදලා තියෙනවා lී වලින් made of wood කියන්නේ lී වලින් හරි එහෙනම් නෝ off හරි this glass එතන වතුර වීදුරුවක් තියෙනවා කියලා මෙහෙම this glass මේ වීදුරුව is made of හදලා තියෙනවා මොනවද සාමාන්‍ය වීදුරුවක් හදන්නේ මොනවද මේ වතුර බඩ වීදුරුව හදලා තියෙනවා වීදුරුව වලින් එහෙනම් glass this glass is made of glass මේ වීදුරුව හදලා තියෙනවා වීදුරුව වලින් හරි මේ වීදුරුව හදලා තියෙන වීදුරුව වලින් කිසියම් දෙයකින් හදලා තියෙනවා නම් made of කියලා කියන්නේ හරි number 3 the dog බල්ලා was sitting වාඩි වෙලා හිටියා past continuous බල්ලා වාඩි වෙලා හිටියා was කියන්නේ හිටියා sitting කියන්නේ වාඩි වෙලා මොකක්ද දෙන්න ඕන its master කියන්නේ උගේ ස්වාමියා ඒ කියන්නේ උගේ අයිතිකාරයා උගේ අයිතිකාරයාගේ පැත්තකින්නේ කොහොමද දෙන්න ඕන පැත්තකින් කියන්නේ beside කියන්නේ අයිතිකාරයා ඉන්නවා මෙහෙම බල්ලා ඉන්නවා මෙහෙම යාගේ පැත්තකින් හරි මේ සංකේතයක් හඳේ බල්ලෙක් නෙමෙයි හරි number 4 shall we offer අපිට පුළුවන් ද offer කියන්නේ පිළිගන්වනවා offer කියන්නේ පිළිගන්වනවා හරි ඊට අමතරව පූජා කරනවා කියන තේරුමක් තියෙනවා මෙතන නම් පිළිගන්වනවා shall we offer අපි පිළිගන්වමුද තේ අපි තේ පිළිගන්වමුද ඔවුන් සඳහා නැත්නම් ඔවුන් වෙනුවෙන් එහෙනම් මොකක්ද දෙන්න ඕන පොදේ අපි ඔවුන් සඳහා නැත්නම් ඔවුන් වෙනුවෙන් නැත්නම් ඔවුන්ට අපි ඔවුන් සඳහා තේ පිළිගන්වමුද question mark එන්න ඕන ප්‍රශ්නාර්ථ ලකුණද වැදිලා නැහැ දාගන්න question mark එන්න ඕන shall වලින් පටන් ගත්ත ප්‍රශ්නයක් he was waiting ඔහු බලාගෙන හිටියා the bus stop කියන්නේ තැනක් බස් නවත්තන තැන එහෙනම් මොකක්ද දෙන්න ඕන ස්ථානයකට කලින් at හරි දාගන්න ඒ වගේම වෙලාවට කලිනුත් at දානවා මෙතන නම් තැනක් නිසා at දානවා පිරිසක් රැස් වෙන තැනකට කලින් at කියලා දාන්න පුළුවන් හරි at the school at the meeting ඒ වගේ ගන්න පුළුවන් හරි පහෙන් පාම හරියට උසක් ඔක්කොම හරියයි okay very good හරි ඊට පස්සේ එන්නේ ප්‍රශ්නාංක 4 select the correct adverb select තෝරන්න the correct නිවැරදි adverb ක්‍රියා විශේෂණය නිවැරදි ක්‍රියා විශේෂණය තෝරන්න ඊට පස්සේ and fill in the blanks
ඊට පස්සේ හිස් තැන් පුරවන්න තියෙන්නේ. හරි. මේවා ක්‍රියා විශේෂණ කියලා අඳුරගන්නේ කොහොමද? මතක තියාගන්න ක්‍රියා විශේෂණයක් නම් බොහෝ විට 99ක් අවස්ථාවලදී අන්තිමට ly තියෙනවා. හැබැයි ly තියෙන ඔක්කොමත් ක්‍රියා විශේෂණ නෙමෙයි. ක්‍රියා විශේෂණ නම් බොහෝ විට ly තියෙනවා. හරි. හැබැයි ly තියෙන ක්‍රියා විශේෂණ නොවනේවත් තියෙනවා. හරි. quickly කියන්නේ මොකද්ද? ඉක්මනින්. දන්න තැල යන quickly ඉක්මනින් ක්‍රියාවක් කරන ආකාරය විස්තර කරනවා. quickly ඉක්මනින්. loudly හයියෙන්. හරි ඉක්මනින් දුවනවා. හයියෙන් කෑ ගහනවා. ඔක්කොම ක්‍රියාපදනේ විස්තර කරන්නේ. ක්‍රියා විශේෂණ. surprisingly කියන්නේ මොකද්ද? තේරුම? surprisingly what is the meaning? කො කතා කරා surprisingly කියන්නේ පුදුමය, surprisingly කියන්නේ පුදුම සහගත ලෙස. පුදුම සහගත ලෙස. unfortunately කො අවාසනාවන්ත ලෙස. fortunately කියන්නේ වාසනාවන්ත ලෙස, unfortunately අවාසනාවන්ත ලෙස. හරි un කියන prefix එක ඉස්සරහට දැම්මම විරුද්ධ පදේ හැදෙනවා. unfortunately අවාසනාවන්ත ලෙස. mysteriously තේරුම? අභිරහස් ලෙස. එහෙනම් අභිරහස් ලෙස. යා. අභිරහස් ලෙස. නැත්නම් අద్භූත ලෙස. හිතා ගන්න බැරි විදිහට. හරි අద్භූත ලෙස. හරි නැත්නම් අභිරහස් ලෙස. හරි බලමු අපි. first one. The girl ගැහණු ළමයා was missing. එයා අතුරුදහන් වෙලා හිටියා. හරි. නැත්නම් මගහැරිලා නැත්නම් අතුරුදහන් වෙලා හිටියා. කොහොමද දෙන්න ඕන? ගැලපෙන මේක මොකක්ද ඔතෙන්ට? ඔතෙන්ට ගැලපෙන මේක තමයි මොකද ඔයගොල්ලෝ ලියුවේ? අద్භූත ලෙස නේ? අద్භූත ලෙස. හරි අභිරහස් ලෙස. කොහොමද අතුරුදහන් වුනේ කියලා හිතා ගන්න බෑ. ඒක තමයි මෙතන ගැලපෙන මේක. මොකද unfortunately දාන්න පුළුවන් වුණා. එහෙම දැම්මොත් තව එකකට උත්තරේ නැතුව යනවා. ඒ නිසා ගැලපෙනම උත්තරේ mysteriously. කියන්නේ මේ ගැහල් ළමයා නැති වුනේ අතුරුදහන් වුනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. අභිරහසක් ඒක. එනවනේ mysteriously. හරි. was missing කියන ක්‍රියාපදේ කියන්නේ අතුරුදහන් වෙලා තිබුණා කියන එක විස්තර කරනවා mysteriously කියන ක්‍රියා විශේෂණේ. හරි අద్භූත ලෙස අතුරුදහන් වෙලා තිබුණා. number 2 මොකද උත්තරේ? unfortunately. unfortunately අවාසනාවන්ත ලෙස අන්න හරිද? අද දැන් හොඳට පේපර්ස් කරලා තියන්න. කල්ලාතෝ පේපර්ස් කරලා තියන්න. පේපර්ස් කරන එක තමයි විභාගයක් පාස් වෙන්න. ඒ කියන්නේ ඒකක් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පේපර්ස් කරන එක. හරි 9S ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පේපර්ස් කරන එක අත්දැකීමෙන් කියන්නේ. unfortunately කියන්නේ අවාසනාවන්ත ලෙස I had to stay. had to කියන්නේ යමක් කරන්න වුණා. stay කියන්නේ රැඳී ඉන්නවා. ලියන්නේ had to stay කියන්නේ රැඳී ඉන්න වුණා. දැන් නැත්නම් ලියන්නේ had to stay රැඳී ඉන්න වුණා. had to කියන්නේ යමක් කරන්න සිද්ධ වුණා. stay කියන්නේ රැඳී ඉන්නවා. එහෙනම් රැඳී ඉන්න සිද්ධ වුණා. අවාසනාවන්ත ලෙස මට රැඳී ඉන්න සිද්ධ වුණා at home ගෙදර without going out. එළියට යන්නේ නැතුව. without කියන්නේ නැතුව going out කියන්නේ එළියට යනවා. හරි අවාසනාවන්ත ලෙස එළියට යන්නේ නැතුව මට ගෙදර රැඳී ඉන්න සිද්ධ වුණා. දැන් මේ දවස්වල ඔයගලන්ට ඒකනේ වෙලා තියෙන්නේ නේ. හරි. ඒතර ගෙදර ඉන්න එක අවාසනාවන්ත ලෙස කියලා කියනවා. හරි එළියට ගියොත් කොවිඩ් හදාගන්න තමයි වෙන්නේ. number 3 මොකද උත්තරේ? what is your answer? surprisingly. ඇයි ඒකට surprisingly එන්නේ? he was able කියන්නේ මොකද්ද? ඔහුට පුළුවන් වුණා. දැන් නැත්නම් ලියන්න. he කියන්නේ ඔහුට was කියන්නේ වුණා. able කියන්නේ පුළුවන්. නැත්නම් හැකි. ඔහුට හැකි වුණා. හරි. එහෙනම් surprisingly පුදුම සහගත ලෙස ඔහුට පුළුවන් වුණා to avoid මග හරින්නට the moving car. හරි කියන්නේ චලනය වෙන moving කියන්නේ චලනය වෙන ගමන් ගන්නා කාර් එක. හරි හිතන්න යාගේ දිහාවට කාර් එකක් වේගෙන් ආවා. තව පොඩ්ඩෙන් හැප්පෙනවා. හරි. කොහොම හරි පුදුම සහගත ලෙස යා කොහොම හරි ඔහුට පුළුවන් වුණා අර කාර් එක මග හරින්න.
ඒ කාර්යක එන මාර්ගයෙන් ඉවත් වෙන්න කොහොම හරි එයාට පුළුවන් වුණා පුදුම සහගත ලෙස. තා පොඩ්ඩෙන් හැප්පෙනවා ඒ වගේ. පුදුම සහගත ලෙස තමයි ආ බේරුනේ. හරි ඒක වගේ දෙකට කියනවා අපි ඉඩියම් එක he escaped. ඔහු බේරුණා මොකද්ද කියන්නේ? හරිද මතක? නූලෙන් බේරුණා by a whisker කියලා කියනවා. මේ වගේ අවස්ථාවක මතක් වෙන්න ඕන ඔයගලන්ට අපි කලින් කියලා දීලා තියෙනවා. by a whisker කියන්නේ නූලෙන්. ඔහු නූලෙන් බේරුණා. he escaped by a whisker කියලා කියනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕන surprisingly මේ අමතර දෙයක් කිව්වේ. Number 4. The baby was sleepy. බබාට නිදිමත වුණා. was කියන්නේ වුණා sleepy නිදිමත. හරි බබාට නිදිමත වුණා and he cried. හරි ඔහු ඇඬුවා. cried කියන්නේ ඇඬුවා. නිදිමත වෙලා ඇඬුවා කොහමද? loudly. අයියෙන් අඬපු ආකාරය විස්තර කරන්න. කොහොමද ඇඬුවේ? අයියෙන් ඇඬුවා. loudly. ඉතින් cried කියන ක්‍රියාපදේ විස්තර කරනවා loudly කියන ක්‍රියා විශේෂණයෙන්. හරි loudly කියන ක්‍රියා විශේෂණයෙන් ඇඬුවා කියන ක්‍රියාපදේ විස්තර කරනවා. cried කියන්නේ ඇඬුවා කොහොමද ඇඬුවේ? loudly. ක්‍රියාපදේ විස්තර කරන නිසා මෙයා ක්‍රියා විශේෂණය. Number 5. They learnt. ඔවුන් ඉගෙන ගත්තා. learnt ඉගෙන ගත්තා. The new language. අලුත් භාෂාව. ඔවුන් අලුත් භාෂාව ඉගෙන ගත්තා කොහොමද? Quickly. ඉක්මනින්. ඉක්මනින් කියන්නේ quickly. ඉගෙන ගත්තු ආකාරය විස්තර කරනවා. කොහොමද ඉගෙන ගත්තේ? ඉක්මනට ඉගෙන ගත්තා. හරි. ඔක්කොම හරියට උසන්. හරි. very good. හරි. චුට්ටක් මට මේ පොඩි ඡන්දයක් ගන්නවා. පොඩි ස්පෝකන් ඉංග්‍රීසි කොටසක් කරනවාද නැත්නම් අපි කෙලින්ම අර relative pronouns කියන grammar පාඩමට යනවාද? relative pronouns අදත් පොඩි කොටසක් තියෙනවා කරන්න. ගොඩක් වැදගත් පාඩමක්. හරි. ඔයගොල්ලෝ කැමති එක ටයිප් කරලා එවන්න. is the relative pronouns නම් are. is the are the. ටයිප් කරලා එවන්න. මොකද්ද දැන් කරන්න කැමති? වැඩි ඡන්දය R වලට තියෙන්නේ මේ දක්වා. හරි අපි R කරමු එහෙනම්. හොඳයි. එකට කැමති වෙන එක හොඳයි. very good. හරි ගොඩක් හොඳයි. ඒ ගොඩාක් වැදගත් පාඩමක්. හරි ඔයාලා ග්‍රැමර් පොත ගන්න එහෙනම්. take your grammar book. ග්‍රැමර් පොත ගන්න. හරි. අපි relative pronouns වල මේ දක්වා කතා කළා which that ගැන කතා කළා which that. ඒ වයින් පණ නැති දේවල් සහ සත්තුන්ව විස්තර කරනවානේ. අපි අච්චුපතේ තාම ආවේ නැහැ අච්චුපතේ කොටස කරනවා. ඊට පස්සේ who වලින් කතා කළා who වලින් මිනිස්සුන්ව පණ තියෙන කට්ටිය විස්තර කරනවා මිනිස්සුන්ව බොහෝ විට. හරි. අද අපි කතා කරන්නේ whom ගැන. whom වලුත් විස්තර කරන්නේ මිනිස්සුන්වම තමයි. හරි. හිතන්න the man මිනිහා විස්තර කරනවා. මොන මිනිහද කියලා. the man මිනිසා විස්තර කරනවා මොන මිනිසද කියලා whom වලින්. who වලුත් ඔබ විස්තර කරන්නේ the man වම තමයි. මිනිසෙක්වම තමයි විස්තර කරන්නේ. හරි. මේ දෙකේ වෙනස මොකක්ද දන්නවද? මෙතෙන්දි the man කියන්නේ ක්‍රියාව කරන කෙනා. මෙතෙන්දි the man කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. හරි. හරි බලමු වෙනස. මොකද ලියන්න එපා බෝඩේ බලන්න. දැන් මෙතෙන්දි the man කියන්නේ ක්‍රියාව කරන කෙනානේ. මෙයා තමයි කර්තෘ එතකොට. මෙතෙන්දි මෙයා තමයි කර්මය. හරි? එහෙනම් කර්තෘ නම් who දාන්නේ, කර්මය නම් whom දාන්නේ. හරි. මේ දෙකේ වෙනස තමයි මාව දැකපු මිනිසා. මාව දැකපු මිනිසා කිව්වොත් හොඳට බලන්න බෝඩ් එක. මේ දැක්කා කියන ක්‍රියාව කළේ මිනිසානේ. ඒ නිසා මිනිසා තමයි කර්තෘ. මිනිසා තමයි කර්තෘ.
එහෙනම් the man who දැක්කා නම් saw me නම් මාව. එහෙනම් the man කියන්නේ මිනිසා මොන මිනිසාද? who saw me. මාව දැකපු මිනිසා. එතකොට මෙයා තමයි දැක්කේ. the man saw me. මිනිසා දැක්කා මාව. ඒ මැදට who දැම්ම. හරි. the man කියන්නේ මිනිසා, saw කියන්නේ දැක්කා, me කියන්නේ මාවනේ. the man තමයි දැක්කා කියන ක්‍රියාව කළේ. එහෙනම් කතෘ තමයි the man. එයා විස්තර කරනවා who දාලා. the man who saw me. මාව දැකපු මිනිසා. හරි මෙතෙන්දී මම කියන්නේ මම දැකපු මිනිසා. හරි. මෙතෙන්දී ක්‍රියාව කළේ මිනිසා. මෙයා තමයි කතෘ. මෙතෙන්දී මම තමයි ක්‍රියාව කළේ. මම තමයි දැක්කේ. මම තමයි කතෘ. ඒතර මිනිසා කියන්නේ කර්මය, ඔබ්ජෙක්ට් එක. දැක්ක තමයි ක්‍රියාව. මම දැක්කා මිනිසාව. මම තමයි දැක්කා කියන ක්‍රියාව කළේ. මම තමයි කතෘ. දැක්කා කියන ක්‍රියාවට ලක්ුණේ මිනිසාව. එහෙනම් මිනිසා තමයි කර්මය. නම් මෙතෙන්දී මිනිසා කියන්නේ කර්මය නම් අපි කර්මය විස්තර ගන්නේ whom වලින්. හරි. the man whom දැන් කියන්නේ මම දැක්කා. මම නම් I දැක්කා නම් so. එහෙනම් මම දැකපු මිනිසා කියලා කියන්නේ the man whom I saw. ඔච්චරයි වෙනස. හරි. the man who saw me මාව දැකපු මිනිසා. the man whom I saw මම දැකපු මිනිසා. හරි. එහෙනම් මේක ලියන්න අවශ්‍ය නැහැ. මේක ලියන්න අවශ්‍ය නැහැ. හරි. වෙනස තේරුම් ගන්න. the man who saw me මාව දැකපු මිනිසා. the man whom I saw මම දැකපු මිනිසා. හරි. මේක ලියන්න අවශ්‍ය නැහැ. හොඳේ. හරි. අනුමාත්‍රිකාව දාගන්න එනවා whom කියලා. අපි විස්තරාත්මකව කරනවා. whom ගොඩාක් වැදගත්. හරි. කියන්නක් ගන්න. whom හරි. කොහොමද කියන්නේ? මේක ලියාගන්න මාත් එක්කම විදුහල්පති අද අපි whom විතරයි කතා කරන්නේ මේකෙන් උදාහරණ පහක් කළා ඉවරයි පාඩම අදට. ඒක දවසට වැඩි කරන්නේ නැහැ මම පාඩම් කරගන්න. හරි විදුහල්පති දඬුවම් කරපු පිරිමි ළමයා. කොහොමද කියන්නේ? ඉතාමත් වැදගත් මේවා ලියද්දී ඒකක් ගන්න නම් අනිවාර්යෙන් වැදගත්. හරි ගොඩක් අයට අමාරුයි. ඒකට අමාරු දෙයක් නෙමෙයි මේක. හරියට තේරුම් ගන්න. විදුහල්පති දඬුවම් කරපු පිරිමි ළමයා. කොහොමද කියන්නේ? පිරිමි ළමයා නම් කොහොමද කියන්නේ? the boy. the boy. හරි. දැන් බලන්න මේ පිරිමි ළමයා කියන්නේ කතෘද කර්මයේද කියන මට පිරිමි ළමයා කියන්නේ මෙතෙන්දී. ප්‍රින්සිපල් දඬුවම් කරපු පිරිමි ළමයා. දඬුවම් කළා කියන ක්‍රියාව කලේ විදුහල්පති. දඬුවම් කළා තමයි ක්‍රියාපදේ. subject verb. ක්‍රියාවට ලක්ුණේ පිරිමි ළමයා නම් පිරිමි ළමයා කියන්නේ කර්මයනේ. හරි කර්මය නම් එයා විස්තර කරන්නේ whom දාලා. එච්චර. බලන්න පිරිමි ළමයා කියන්නේ ක්‍රියාව කරපු කෙනාද ක්‍රියාවට ලක් වෙච්ච කෙනාද? මෙයාමනේ පිරිමි ළමයානේ දඬුවමට ලක්ුණේ. දැන් පිරිමි ළමයා ප්‍රින්සිපල් දඬුවම් කළේ නැහැ නේ. හරි. boy කියන්නේ කර්මය නිසා අපි whom වලින් විස්තර කරනවා boy. boy කියන නාමපදේ විස්තර කරනවා whom වලින්. the boy පිරිමි ළමයා මොන පිරිමි ළමයාද? whom දාලා විස්තර කරනවා. whom කියන්නේ කාටද? ඒකේ තේරුම කාටද කියන එක. කවුද නෙමෙයි කාටද කියන එක. the boy whom විදුහල්පති දඬුවම් කළා. the principal විදුහල්පති නම් the principal දඬුවම් කළා නම් punished අතීත කාල නිසා ed එනවා. එහෙනම් principal දඬුවම් කරපු පිරිමි ළමයා. පැහැදිලිද? හරි මේක ලියගන්නටක් ගන්න. මේ මෙතනින් අපිට වාක්‍යයක් පටන් ගන්න පුළුවන්. the boy whom the principal punished. principal දඬුවම් කරපු පිරිමි ළමයා. ලියන්නටක් ගන්න. ගොඩාක් වැදගත් ඕවා. තේරුණා නේද? ප්‍රශ්න දෙනවා නම් අහන්න. ගොඩක් අයට මේක අමාරුයි. අමාරු කමක් නැහැ මේක. හොඳට තේරුම් ගන්න. හරි නේද? Excuse me, sir. ඔව් කියන්න. ඌ දාන්න වෙනවනේ. The boy who the principal punished. මෙහෙම modern english වල who දාලා තියෙනවා. හැබැයි ඔයගොල්ලන් syllabus එකට අනුව whom කියලා තමයි කියන්නේ කියලා කියන්නේ.
හරි සිලබස් එකේ තියෙන whom දාලා කියන කියලා කර්ම එනවා සිලබස් එකට අනුව යන්නේ මේක තවත් ක්‍රම තියෙනවා කියන්න පුළුවන් මම ඒව ඉස්සරහට කියලා දෙන්නම් ඕ ලෙවල් වගේ වෙද්දි දැනට මේක මතක තියාගන්න මොකද සිලබස් එකේ තියෙන මේක විභාගයේ ලකුණු දෙන්නේ මේකට the boy පිරිමි ළමයා whom the principal punished principal දඩුවම් කරපු boy හරි ඉක්මන් ලියන්න මේ whom එක highlight කරගන්න හරි එහෙනම් මෙන්න මේක තමයි whom තමයි relative pronoun එක මෙන්න මේ කොටස තමයි relative clause එක මතකද අපි ඉස්සර මේවා කළා whom තමයි relative pronoun එක whom the principal punished තමයි relative clause එක එහෙනම් principal දඬුවම් කරපු කියන කොටසෙන් මේ boy ව විස්තර කරනවා boy ව විස්තර කරනවා මොන boy ද කියලා principal punish කරපු boy හරි කොහොමද කියන්නේ principal punish කරපු boy ඉන්නවා අපේ පන්තියේ එයා ඉන්නේ අපේ පන්තියේ කොහොමද කියන්නේ principal දඬුවම් කරපු පිරිමි ළමයා අපේ පන්තියේ ඉන්නවා කොහොමද කියන්නේ හරි හොඳට බලන්න බෝඩ් එක හොඳට බලන්න මොකද ලියන්න එපා පිරිමි ළමයා ඉන්න අපේ පන්තියේ කොහොමද කියන්නේ the boy ඉන්නවා නම් is එහෙනම් පිරිමි ළමයා හොඳට බලන්න ගොඩක් ලේසි boy ඉන්නවා is කියන්නේ ඉන්නවා අපේ පන්තියේ නම් in our class මොකද our class කියන්නේ අපේ පන්තියේ කියන්නේ in වෙනවා එහෙනම් boy ඉන්නවා අපේ පන්ති පිරිමි ළමයා ඉන්නවා අපේ පන්ති මොන boyද ඉන්නේ අපේ පන්තියේ කියලා විස්තර කරන්න මේ boy විස්තර කරනවා මෙන්න මේක principal දඩුවම් කරපු boy එහෙනම් මේ කොටස දානවා මේ boy විස්තර කරා අමතරව ඒ ටික දැම්මනම් එහෙනම් දැන් කියන්නේ principal දඩුවම් කරපු boy ඉන්නේ අපේ පන්ති පැහැදිලිද ලියගන්න මේක පොඩ්ඩක් highlight කරගන්න එහෙනම් principal දඬුවම් කරපු පිරිමි ළමයා ඉන්නවා අපේ පන්ති එතන who නැතුව whom දාන්න හේතුව මොකද්ද දඬුවම් කරන ක්‍රියාව කළේ boy නෙමෙයි හරි boy නෙමෙයි principal දඬුවම් කළේ ඒ ක්‍රියාවට ලක්ුණේ boy ඒ නිසා කර්මයේ boy කර්මය නම් විස්තර කරන්නේ whom වලින් හරි කොහොමද මේක කියන්නේ හරි නේද ඉවර කටිය අත උසන් ගොඩක් වැදගත් මම ගොඩක් සරලව කියලා දෙන්නේ හරි 11ක් කියලා ගන්න ඉක්මන් කරා දෙනෙත් අමායා හරිද ආකාශ් හරි උඩ ටික හරිනේ මම උඩ ටික මකනවා හරි මේක කොහොමද කියන්නේ අපි බැංකුවේදී දැකපු මිනිසා කොහොමද කියන්නේ හරි මිනිසා නම් කොහොමද කියන්නේ the man හරි අපේ ඊළඟ එක the man මිනිසා නම් the man number 2 කියලා දාගන්නකො the man මිනිසා මොන මිනිසාද අපි දැකපු මිනිසා හරි අපි තමයි මෙයාව දැක්කේ මෙයා නෙමෙයි අපිව දැක්කේ අපි දැක්කේ මෙයාව එහෙනම් මෙයා කියන්නේ කර්මය දැක්කා කියන ක්‍රියාව කළේ මෙයා නෙමෙයි දැක්කා කියන ක්‍රියාවට ලක්ුණේ මෙයා ඇයි අපි තමයි දැක්කේ අපි දැකපු මිනිසා හරි අපි දැකපු මිනිසා අපි දැකපු මිනිසා කියුවාම දැක්කා කියන ක්‍රියාව කළේ අපි තමයි කර්තෘ
දැක්ක තමයි ක්‍රියාව. මිනිස තමයි කර්මයනේ. එහෙනම් මිනිස කියන්නේ කර්මය. කර්මය නිසා අපි විස්තර කරන්නේ whom දාලා. හරි relative pronouns වල ගොඩක් අඩ අමාරුම කොටස තමයි මේක. whom කියන එක. මේක හරියට අල්ලගන්න. අනිත් ඒවා ලේසි ඊට වඩා. හරි. ඒ අරගෙන ඒ කියන්නේ අමාරුකම වෙන හේතුව අමාරු වෙන හේතුව තමයි මේ ක්‍රියාවට ලක්ුණේ the man කියලා ගොඩක් අඩට තේරෙන්නේ නැති. හරි. තේරුණා නේද? දැක්කා කියන ක්‍රියාවට ලක්ුණේ මිනිසා. අපි තමයි දැක්කේ. අපි දැක්කේ කාවද මිනිසාව. දැක්කා කියන ක්‍රියාව කළේ අපි. ඒ දැක්කා කියන ක්‍රියාවට ලක්ුණේ මිනිසාව. ඒ නිසා මිනිසා කියන්නේ කර්මය නිසා whom දාලා විස්තර කරන්න. හරි. the man whom අපි දැක්කනම් අපි නම් we දැක්කා නම් so. ඔන්න අපි දැකපු මිනිසා. the man whom we saw. දැක්කද? දැන් the man කියන නාමපදේ විස්තර කරනවා whom we saw කියන relative clause එකේ. මෙයාට නමක් කියන relative clause එක කියන. නමට බය වෙන්න එපා. එහෙනම් අපි දැකපු මිනිසා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ මෙහෙමයි. හරි. අපි බැංකුවේදී දැකපු මිනිසා කොහොමද කියන්නේ? හරි අපි බැංකුවේදී ඊයේ දැකපු මිනිසා. අපි බැංකුවේදී ඊයේ දැකපු මිනිසා කොහොමද කියන්නේ? the man whom we saw අපි දැකපු මිනිසා. බැංකුවේදී නම් at the bank. ඊයේ නම් yesterday. තව දික් කරන්න පුළුවන්. හරි ලියගන්න එහෙනම්. the man whom we saw at the bank yesterday. අපි ඊයේ බැංකුවේදී දැකපු මිනිසා. හරි මේකෙන් කියන්නේ අපි ඊයේ බැංකුවේදී දැකපු මිනිසා. අපි බැංකුවේදී ඊයේ දැකපු මිනිසා. දැන් ගන්න. මම ටයිමර් එකක් කියලා දෙනවා. හරියට තේරුම් ගන්න ගොඩක් වැදගත් නිසා. The man whom we saw at the bank yesterday. හරි. The man whom we saw කියන්නේ අපි දැකපු කෙනා. අපි දැකපු මිනිසා. කොහෙදද at the bank? කවද්ද ඊයේ. අපි ඊයේ බැංකුවේදී දැකපු මිනිසා. දැන් මෙයා ගැන මොකක් හරි කියන්නේ. අපි ඊයේ බැංකුවේදී දැකපු මිනිසා හරි හොඳයි. මොකද්ද කියන්න පුළුවන්? මම කියනවා හරි මේක ලියන්නත් ගන්න. ඊට පස්සේ ඔයාලට ආපහු මේකම දාලා ලියන්න පුළුවන්. එයා වෙනව හොරෙක්. කොහොමද කියන්නේ? He is a thief. He is කියන්නේ වෙනව a thief හොරෙක්. අපි ඊයේ බැංකුවේ දැකපු මිනිසා හොරෙක් වෙනවා. ඔයගොල්ලෝ මෙහෙම කමස් දාන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි විභාගයට කමස් දාන්න එපා. හරි. අපි ඊයේ බැංකුවේ දැකපු මිනිසා කියලා කියන්නේ මෙහෙමයි. ඊට පස්සේ මම මේ වාක්‍යය තව දිග් කරනවා. වාක්‍යයක් හදනවා මේකෙන්. හරි මේක ක්ලෝස් එකක් විතරනේ. මේකේ වාක්‍යයක් හදනවා. අපි ඊයේ බැංකුවේ දැකපු මිනිසා හොරෙක් වෙනවා. එහෙනම් he is a thief. he is කියන්නේ වෙනවා a thief හොරෙක්. ඉක්මනට ලියන්න. හරිද? හරි ඉක්මනට ලියන්න. write in flash. ඉවර කටිය තුස. හරි. දෙනෙත් ආකාශ හරිද? හරි. very good. හරි ඊට පස්සේ බලන්න. ඔයා දන්නවද පුජ්‍යලයාව? මම දැන් එකපාරට වාක්‍ය ලියනවා හොඳේ? එකපාරට වාක්‍ය ලියන ලේසි. හරි. ඔයා දන්නවද පුජ්‍යලයාව? කොහොමද අහන්නේ? Do you know the person? ඔයා දන්නවද do you know?
කියන්නේ ඔබ දන්නවාද? පුජ්‍යලයාව the person. the person කියන්නේ පුජ්‍යලයා. හරි ඔයා දන්නවද පුජ්‍යලයාව? කියනවා අඳුරනවද කියලා අහන්නේ. හොඳේ. ඔයා අඳුරනවද පුජ්‍යලයාව? මම සල්ලි දුන්න පුජ්‍යලයාව. මම සල්ලි දුන්නා. මම සල්ලි දුන්න පුජ්‍යලයා කියලා කොහොමද කියන්නේ? පුජ්‍යලයා නම් the person එයාව විස්තර කරනවා. එයා නෙමෙයි සල්ලි දුන්නේ. එයාට සල්ලි දුන්නා. මම තමයි එයාට දුන්නේ. දුන්නා කියන ක්‍රියාවට ලකුණේ the person. ඒ සල්ලි ලබා ගත්තේ the person. the person කියන්නේ කර්මය. කර්මයෙන් එයා විස්තර කරන්නේ whom දාලා. හරි. the person whom හරි. පුජ්‍යලයා විස්තර කරනවා whom දාලා මොකද සල්ලි ලබා ගත්තේ මෙයා. මම දුන්නා. I gave. මම දුන්න මොනවද සල්ලි? I gave money. එහෙනම් මම සල්ලි දුන්න පුජ්‍යලයා කියලා කියන්නේ මෙහෙම. මෙන්න මම සල්ලි දුන්න පුජ්‍යලයා කියලා කියන්නේ මෙහෙමයි. The person whom I gave money. The person කියන්නේ පුජ්‍යලයා මොන පුජ්‍යලයාද? I gave. මම දුන්න මොනවද money. හරි. මම සල්ලි දුන්න පුජ්‍යලයා. පාඩ තවත් පැහැදිලි මෙතනම දානවා money කියලා. හරි. එහෙනම් I gave money මම සල්ලි දුන්නා. The person whom I gave money මම සල්ලි දුන්න පුජ්‍යලයා. ඔයා දන්නවද මම සල්ලි දුන්න පුජ්‍යලයාව? ප්‍රශ්නයක් නිසා question mark දාන්න. do වලින් පටන් ගත්තොත් ප්‍රශ්නයක්. ඔයා දන්නවද ප්‍රශ්නයක් නිසා question mark එක දාන්න. ඔයා දන්නවද පුජ්‍යලයා? මොන පුජ්‍යලයාවද? මම සල්ලි දුන්න පුජ්‍යලයාව. මේ පුජ්‍යලයා විස්තර කළා whom I gave money කියන මෙන්න මේ relative clause එකකින්. හරිද? ඔයා දන්නවද පුජ්‍යලයාව? do you know the person? මොන පුජ්‍යලයාද? whom I gave money. මම සල්ලි දුන්න පුජ්‍යලයාව. මේ පුජ්‍යලයා ගැන අමතර දෙයක් කිව්වා මේ කොටසේ. හරි ඉක්ම ලියාගන්න. write in flash. හරි කොහොමද කියන්නේ? පුළන ටයිප් කරලා එවන්න. මම බෝඩ් එකේ දාන්න කලින් ටයිප් කරලා එවන්න. මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. මම උගන්වන ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ඉතා දක්ෂ වෙනවා. මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. කාටද පුළුවන් නැත්නම් කතා කරලා කියන්න? කාටද පුළුවන් කියන්න? මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. ශිෂ්‍යයෝ නම් the students. ශිෂ්‍යයෝ නම් the students. ශිෂ්‍යයෝ කියන්නේ කතෘ. sorry. මේ නාම පදේ. ශිෂ්‍යයෝ කියන්නේ නාම පදේ. හරි. මම උගන්වන ශිෂ්‍යයෝ. මම උගන්වන ශිෂ්‍යයෝ කොහොමද කියන්නේ? ඒතර මමනේ උගන්වන්නේ. මම උගන්වනවා නම් I teach. මම උගන්වනවා කියන්නේ I teach. හරි. මම උගන්වන්නේ කාටද? මෙයාලට. එහෙනම් මම තමයි කතෘ. උගන්වනවා තමයි ක්‍රියාව. මම උගන්වනවා කාටද? උගන්වන්නේ කාටද? එහෙනම් කර්මය තමයි ශිෂ්‍යයන්ට. the students. හරි. එහෙනම් කර්මය ශිෂ්‍යයෝ නිසා. උගන්වන්නේ කාටද? ශිෂ්‍යයන්ටනේ. හරි. කර්මය හොයාගන්නේ මෙහෙමයි. ක්‍රියාපදයෙන් අහන කාටද? නැත්නම් මොකක්ද කියලා අහන. උගන්වන්නේ කාටද? ශිෂ්‍යයන්ට. එහෙනම් ශිෂ්‍යයෝ තමයි කර්මය. හරි. මම තමයි කතෘ. මම තමයි උගන්වන්නේ. ක්‍රියාව කරන්නේ මම. හරි. මෙයා කර්මය නිසා විස්තර කරන්නේ whom වලින්. හරි. The students ශිෂ්‍යයෝ whom I teach. මම උගන්වන ශිෂ්‍යයෝ. හරි. ශිෂ්‍යයන් විස්තර කරන මොන ශිෂ්‍යයෝද කියලා. The students කියන්නේ ශිෂ්‍යයෝ මොන ශිෂ්‍යයෝද? whom I teach. මම උගන්වන ශිෂ්‍යයෝ. හරි. ඉතා දක්ෂ වෙනවා. වෙනවා නම් ශිෂ්‍යයෝ බහුවචන නිසා am is වලින් ආදානවා. කියන්නේ වෙනවා ඉතා දක්ෂ. very clever, very talented. මොන එකක්ද දාන්න? very clever කියන්නේ.
මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. හරි. ඉක්මන් ලියා ගන්න. පැහැදිලි නේද? The students කියන්නේ ශිෂ්‍යයෝ. මේක පොඩ්ඩක් අමතක කරන්න. ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. The students are very clever. ඒ කියන්නේ ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. මොන ශිෂ්‍යයෝද? Whom I teach. මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. අමතරව මේ whom I teach වලින් මේ ශිෂ්‍යයන් විස්තර කළා. මොන ශිෂ්‍යයෝද කියලා විස්තර කළා. කවුද දක්ෂ මොන ශිෂ්‍යයෝද? මම උගන්වන ශිෂ්‍යයෝ කියලා ශිෂ්‍යයන් අපේ ශිෂ්‍යයන් ගැන අමතර තොරතුරක් දුන්නා. මෙයාලා වැඩිපුර විස්තර කළා. මම උගන්වන ශිෂ්‍යයෝ ඉතා දක්ෂ වෙනවා. හරි එහෙමයි නේද? I think I'm correct. හරි. හරි. ඉක්මලියා. මාක් එකක් හෝ දෙකක් ලියුවාම ඉවරයි. හරි අදට ඉවරයි. හොඳට පාඩම් කරගන්න තව විනාඩි 3න් හෝ 4න් ඉවරයි. ඒ ටික හොඳට අහන් ඉන්න. ඒ කියන්නේ මේ පාඩම ඉවරයි. ගොඩක් වැදගත් පාඩම ඉවරයි. ඊට පස්සේ අපි ඩයලොග්ස් වලට යනවා. හරි. කොහොමද කියන්නේ? The cricketer. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විස්තර කරනවා. හොඳයි. The cricketer. ක්‍රිකට් ක්‍රීඩකයා. හරි. මොන ක්‍රිකට් ක්‍රීඩකයාද? හරි. අපි කියමු ඔයා ඊයේ දැකපු ක්‍රිකට් ක්‍රීඩකයා. මෙයා වෙන දැක්කේ ඒ නිසා whom දාලා විස්තර කරන්න. ඔයා දැක්කනම් whom you saw. හරි. මම කොහොම past tense වලින් ගත්තා ඔයගලන්ට තේරුම් ගන්න ලේසි නිසා එක වගේ උදාහරණ ගත්තා. එක උදාහරණකින් හොඳට පුරුදු වෙන්න. ඊට පස්සේ අපිට අලුත් උදාහරණ වලට යන්න පුළුවන්. ටෙක්ස්ට් බුක් එකේ තව තියෙනවා. තව ඉස්සරහට මම දෙන්නම්. අපිට අලුත් දේවල් වලට ඊට පස්සේ යන්න පුළුවන්. ඉස්සෙල්ලා සරල දෙයකින් තේරුම් කරගන්න එක වගේ ඒවා. හරි. The cricketer again get ක්‍රීඩකයා. මොන ක්‍රිකටද? Whom you saw. You saw කියන්නේ ඔයා දැක්කා. ඔබ දැක්කා. ඒතර ඔබ තමයි කර්තෘ දැක්කා කියන ක්‍රියාව කළේ ඔයා. දැක්ක තමයි ක්‍රියාපදේ දැක්කේ කාවද? The cricketer. නිසා the cricketer කියන්නේ කර්මය. දැක්කා කියන ක්‍රියාව කළේ ක්‍රිකටර් නෙමෙයි. ඒ ක්‍රියාවට ලක්ුණේ ක්‍රිකටර්. එහෙනම් කර්මය නිසා අපි විස්තර කරන්නේ whom වලින්. මේ කියන්නේ මොකද්ද? ඔබ දැකපු ක්‍රිකට් ක්‍රීඩකයා. හරි. මේකෙන් කියන්නේ ඔබ දැකපු ක්‍රිකට් ක්‍රීඩකයා. හරි. අපි ඔන්න තවත් ටික කරමු. Last Friday. ඔයා ගිය සිකුරාදා දැකපු ක්‍රිකට්. ඔයා ගිය සිකුරාදා දැකපු ක්‍රිකට් ක්‍රීඩකයා. තවත් මම විස්තර කළා ඒක. හරි. අපි ගාමු එයා ගැන මොන හරි කියමු. එයා ගත්තා took 5 wickets. විකට් 5ක් ගත්තා. එයා 5 දෙනෙක් අවුට් කළා. scored a century 100ක් ගැහුවා. ඕන එකක් කියමු. හරි. ඔයා ගිය සිකුරාදා දැක්ක ක්‍රිකට් විකට් 5ක් ගත්තා. took කියන්නේ ගත්තා විකට් 5ක්. took 5 wickets. දැන් මේක පොඩ්ඩක් අමතක කරන්න. the cricketer ක්‍රිකට් ක්‍රීඩකයා ගත්තා විකට් 5ක්. ක්‍රිකටර් ගත්තා විකට් 5ක්. මොන ක්‍රිකටර්ද විකට් 5ක් ගත්තේ? ක්‍රිකටර් විස්තර කරනවා. ක්‍රිකටර්ස්ලා ගොඩක් ඉන්නවනේ. ඔයා ගිය සිකුරාදා දැකපු ක්‍රිකටර්. එයා ගත්ත විකට් 5ක්. හරි. ඔන්න at the match කියලා කියන්න පුළුවන් මැච් එකේදී කියලා. හරි. ඉක්මන් ලියා ගන්න.
මම කරා හරි අවසාන එක හරි අපි දාමු ගැහැණු ළමයෙක් විස්තර කරමු the girl ගැහැණු ළමයා කවුද හරි whom you gave books මොන ගැහැණු ළමයාද ඔයා පොත් දුන්න ගැහැණු ළමයා හරි ඔබ තමයි දුන්නා කියන ක්‍රියාව කළේ ඔබ දුන්නා පොත් ඒ පොත් ගත්තේ girl නිසා දුන්නා කියන ක්‍රියාව කළේ girl නෙමෙයි ඒ ක්‍රියාවට ලක්ුණේ පොත් ලබා ගත්තේ girl එහෙනම් girl කියන්නේ කර්මය ඔයා පොත් දුන්න ගැහැණු ළමයා හරි අපි කියමු එයා හොඳට ඉගෙන ගන්නවා හරි වගේ පොත් අරන් පාඩම් කරලා හොඳට ඉගෙන ගන්නවා හරි ගැහැණු ළමයා හොඳට ඉගෙන ගන්නවා කියලා කොහොමද කියන්නේ මේ ටික අමතක කරන්න පොඩ්ඩක් මේ ටික චුට්ටක් අමතක කරන්න එයා ඉගෙන ගන්නවා studies well හොඳින් ඉගෙන ගන්නවා සරල වාක්‍යයක් නේ simple present tense වාක්‍යයක් the girl ගැහැණු ළමයා ඉගෙන ගන්නවා හොඳින් the girl studies well මොන girlද ඔයා පොත් දුන්න ගැහැණු ළමයා the girl whom you gave books studies well එයා හොඳට ඉගෙන ගන්න හරි අපිට ඕන ටෙන්ස් එකක් passive voice දාන්න පුළුවන් මම passive voice වලට ගියේ නෑ හරි ඔයාලට අමාරු වෙන නිසා අපිට ටෙක්ස්ට් බුකේ උදාහරණ දීලා කතා කරන්න පුළුවන් හරි පැහැදිලි නේද the girl කියන්නේ ගැහැණු ළමයා මොන girlද ඔයා පොත් දුන්න ගැහැණු ළමයා හොඳට ඉගෙන ගන්නවා studies well එදින ඕන කෙනෙක්ව විස්තර කරන්න පුළුවන් කර්මය නම් එයා ක්‍රියාවට ලක් වෙන්න ඕන whom වලින් විස්තර කරනවා නම් හරි අදට ඔය ටික ඇති හොඳට පාඩම් කරගන්න ඔය ටික relative pronouns යටතේ හරි දැන් ඔයාලා ටෙක්ස්ට් බුක් එක ගන්න take your textbooks ටෙක්ස්ට් බුක් එකේ පෙරලා ගන්න පිටු 89 හරි අපි ඕලෙල් ප්‍රශ්නයක් කරන්නයි යන්නේ. ඒ කියන්නේ ඕලෙල් වලට එන ප්‍රශ්නයක් බය වෙන්න එපා. ලකුණු 15ක ප්‍රශ්නයක්. හිතන්න ඕලෙල් ප්‍රශ්නයක් කියලා හිතන්න ප්‍රශ්නයක් නෑ. 9 වසරේ තමයි පටන් ගන්න. මොකද මේ 9 වසරේ තර්ඩ් ටර්ම් එකේ පාඩම් කෙලින්ම ඕලෙල් විභාගය හා සම්බන්ධයි. හරි. ඩයලොග් එකක් දෙබසක් ලියන්න තියෙන්නේ. මාත් එක්කම ලියමු. හරි පොඩ පිටු 89 බලන්න ප්‍රශ්න කියවලිමු. පිටු 89. හරි. අපි මේ පාඩමේ මුලදී කතා කළා අප්සයික්ලින් ගැන. ඒ සම්බන්ධයෙන් ලියන්න තියෙන්නේ. අප්සයික්ලින්. අප්සයික්ලින් කියන්නේ මොකද්ද කාටද මතක? මේකේ තේරුම මොකද්ද? සරලයි ආ ලේසි. අප්සයික්ලින් කියන්නේ මොකද්ද? ප්‍රතිචක්‍රීකරණයමත් නෙමෙයි. දැන් ප්‍රතිචක්‍රීකරණය කිව්වොත් මොන හරි වීසීකරණ බඩු අරන් ඒවා කුඩු කරලා හරි සම්පූර්ණයෙන්ම කියන්නේ විකෘති කරලා ස්වභාවය වෙනස් කරලා අලුත් දෙයක් හදනවා. හිතන්න වීදුරු ගත්තත් වීදුරු සම්පූර්ණයෙන්ම කුඩු කරලා අලුත් මොන හරි නිර්මාණයක් හදනවා. හරි. හැබැයි මේ අප්සයික්ලින් කියන්නේ ඒක නෙමෙයි. කෙලින්ම ඒ වීසීකරණ දේවල් අරන් ඒවේ ස්වභාවයට මොකුත් නොකර කුඩු කරන්නේ නැහැ. ඒකෙන් මොන හරි වෙනත් දෙයක් හදනවා. වීසීකරණ දේවල් අරන් වීසීකරණ කඩදාසි නැත්නම් වීදුරු හරි බැරල් ඒ වගේ දේවල් අරන් මොන හරි අලුත් දෙයක් හදනවා. හැබැයි ඒකේ ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. මැෂින් වලට දාලා අඹරන්නේ ඒව මොකුත් නැහැ. හරි. දැන් අප්සයික්ලින් වල උදාහරණ කිහිපයක් ඔය උඩ තියෙනවා. මම මේ ඇක්ටිවිටි එකට දෙන්නම්. ඔයාලට පේනවා උඩ දැක්කද? ඩ්‍රම් සෙට් එකක් හදලා තියෙනවා වීසීකරණ බැරල් වලින්. හරි. ඊට පස්සේ අර ටොනික් පියන් වගේ අරන් ඒවට ඉටි දාලා ඉටිපන්දම් වගේ හදලා තියෙනවා. දැක්කනේ? ඊට පස්සේ වීදුරු බෝතල් වලින් මල් පෝච්චි වගේ හදලා තියෙනවා. හරි මම මේවට ඉංග්‍රීසි නම් දෙන්නම්. හරි ඊට පස්සේ අර යතුරු රඳවන එකක් හදලා තියෙන අර පොඩි ළමයි සෙල්ලම් කරන ලෙගෝ පීසස් කියලා කියනවාට.
බිත්ති ඔරලෝසුවක් හදලා තියෙනවා වීල් එකක් ආධාරයෙන් රෝදයක් ආධාරයෙන් හරි දැක්කද හරි අපි ඒ සම්බන්ධයෙන් තමයි ලියන්න යන්නේ හරි බලමු ඇක්ටිවිටි 7 පිටු 89 ඇක්ටිවිටි 7 ප්‍රශ්නේ බලන්න පිටු 89 ඇක්ටිවිටි 7 හරි බලන්න පිටු 89 ඇක්ටිවිටි 7 හැමෝම පෙරලා ගන්න හරි නේද හරි බලන්න imagine කියන්නේ හිතින් මවා ගන්න සිතින් මවා ගන්න හිතන්න that කියලා the upcycling competition එහෙනම් මේ පරණ දේවල් පාවිච්චි කරලා වීසි කරන දේවල් පාවිච්චි කරලා අලුත් නිර්මාණ කිරීමේ තරඟය competition කියන්නේ තරඟය එහෙනම් upcycling තරඟය was held කියන්නේ පවත්වනු ලැබුවා passive voice වලින් හරි හිතන්න මේ upcycling තරඟය පැවැත්වුවයි කියලා in your school ඔයාගේ පාසලේ හරි conduct an interview conduct කියන්නේ පවත්වන්න an interview සම්මුඛ පරීක්ෂණයක් පවත්වන්න interview එකක් පවත්වන්න with the leader නායකයා සමග with කියන්නේ සමග the leader කියන්නේ නායකයා of a winning team ජයග්‍රාහී කණ්ඩායමේ winning team ජයග්‍රාහී කණ්ඩායම හරි එහෙනම් මේ තරඟේ හරි මේ වගේ අලුත් නිර්මාණ කරලා දිනපු ටීම් එකේ නායකයාත් එක්ක ඉන්ටර්විව් එකක් පවත්වන්න තියෙනවා හරි එහෙනම් නායකයා සහ ඉන්ටර්විව් අතර දෙබස ලියන්න තියෙන්නේ ඒතර මේවා ගොඩක් ලේසි මේවට හුරු වුණොත් ස්පෝකන් ඉංග්‍රීසි පාවිච්චි කරලා ලියන්න අපි ඒකයි ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ලකුණු 15ක් හම්බ වෙනවා රචනාව ලියන්න ඕනේ නැහැ එතකොට රචනාව මග ඇරලා මේ ලකුණු 15ක් ගන්න පුළුවන් මේකෙන් දැන් අමාරු රචනාවක් ආවා ලේසිම ලකුණු 15ක් මේකෙන් ගන්න පුළුවන් සමහර ටර්ම් ටෙස්ට් වලදී ඩයලොග් එක විතරක් එන්නත් පුළුවන් සමහර ස්කෝල් වල එහෙමත් දෙනවා හරි බලමු use question words පාවිච්චි කරන්න ප්‍රශ්න අහන වචන question words කියන්නේ ප්‍රශ්න අහන වචන such as කියන්නේ වාගේ what කියන්නේ මොකද්ද දන්නවනේ what මොකද්ද how කියන්නේ තේරුම කියන්නේ කතා කරන්නේ how තේරුම ඔක්කොම WH question words මොනවාද how කොහොමද when කියන්නේ කොහෙද when where කියන්නේ කොහෙද when කවදාද නැත්නම් කීයටද කියන තේරුම ගන්නත් පුළුවන් what time කියන තේරුමත් when වලින් ගන්න පුළුවන් නැත්නම් කවදාද who කියන්නේ කවුද කවුද දැන් ප්‍රශ්න අහන්නනේ තියෙන්නේ ඩයලොග් එකක් කියන්නේ ප්‍රශ්න අහනවා උත්තර දෙනවා ආයි ප්‍රශ්න අහනවා ආයි උත්තර දෙනවා හරි who කවුද why ඇයි why කියන්නේ ඇයි who කියන්නේ කවුද how long ඒ කියන්නේ කොච්චර කාලයක් තිස්සේද වගේ ප්‍රශ්න අහන්න පුළුවන් etc කියන්නේ අනාදිය etc etc අනාදිය මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් හරි මාත් එක්කම ලියමු දැන් ඔයාලා ගන්න රචනා ලියන පොත ගන්න ඔයාලගේ රචනා ලියන පොත ගන්න මොකද ඕලෙල් වලට වැදගත් නිසා රචනා පොතේ ලියන්න ඇක්ටිවිටි පොතේ ලියුවත් ප්‍රශ්නයක් නෑ වඩා හොඳ රචනා පොතේ ලියනවා නම් හරි ඇක්ටිවිටි එක අංක දාගන්න ඇක්ටිවිටි 7 පිටු 89 හරි ලකුණු 15ක් වටින ප්‍රශ්නයක් ඕලෙවල් විභාගේ හරි මේ ඩයලොග්ස් ගැන මම හෙටත් කියලා දෙනවා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ බ්‍රිටිෂ් කවුන්සිල් එක හා සම්බන්ධ පොඩි වීඩියෝ එකක් අරන් හරි මිස් කරගන්න එපා ඒක හරි දැන් ටීම් එකේ නායකයන් කතා කරන්නේ දැන් ලංකාව මැච් එකක් දින්නොත් දැන් දසුන් ශානක ඇවිල්ලා කතා කරනවා හරි අනිත් අය එන්නේ නැහැ නායකයා ඇවිල්ලා කතා කරනවා ඒ වගේ මෙතන මේක දිනපු නායකයන් කතා කරන්නේ මේ අප්සයික්ලින් තරඟේ දිනපු නායකයා තමයි ඉන්ටර්විවර් එක කතා කරන්නේ නිසා ලීඩර් නායකයා නම් ලීඩර් සහ ඉන්ටර්විවර් අතර තමයි අපි දෙබස ලියන්නේ මොකද ලියන්න එපා බොඩේ බලන්න ලියන්න එපා ඉන්ටර්විවර් කියන්නේ සම්මුඛ පරීක්ෂණේ පවත්වන කෙනා හරි එහෙනම් මේ දෙන්න තමයි මේකේ ඉන්න දෙන්න හරි මුලින්ම කතා කරන්නේ ඉන්ටර්විවර් පොඩ ඊළඟ පිටුවට පෙරලා ගන්න පිටුව 90 ටෙක්ස්ට් එකේ ඉන්ටර්විවර් කතා කරන එක දීලා තියෙනවා ඒකේ
සම්මුඛ පරීක්ෂණේ පවත්තන කෙනාගේ පළවෙනි වාක්‍යය දීලා තියෙනවා. හරි ඒක ලියන්න චුට්ටක් ඉඳ තියාගන්න. ඒක ලියන්න ඉඳ තියන්න. දැන් ලියන්න යන්න එපා. පළවෙනි වාක්‍යය දීලා තියෙනවා. අපි ඒකම ගමු. උදාහරණ. හරි චුට්ටක් කියවන්න. පිටුව 90 උඩම බලන්න පිටුව 90 උඩ. හරි. මුලින්ම සම්මුඛ පරීක්ෂණේ පවත්තන කෙනා මෙහෙම කියනවා. ඔයාලා පස්සේ ඒක ලියා ගන්න එතනින්. පස්සේ ගෙදරදී ලියා ගන්න ඉඳ තියාගන්න දැනට. රූල් 3ක් 4ක් වගේ ඉඳ තියන්න. රූල් 3ක් වගේ ඉඳ තියන්නකො. හරි. ඉන්ටර්විව් එක කියනවා congratulations සුබ පැතුම්. තරංගයේ දින්නාම සුබ පැතුම් කියලා කියනවා. on කියන්නේ මෙතන සම්බන්ධයෙන්. මොකක් සම්බන්ධයෙන් සුබ පැතුම්? winning ජයග්‍රහණය සම්බන්ධයෙන්. winning කියන්නේ ජයග්‍රහණය. the මොන place එකද? ඉස්තන්න මොකක්ද දෙන්න ඕන? first place. first කියලා දාගන්න. ඉස්තන්න first කියලා දාගන්න. ජයග්‍රාහී කණ්ඩායම කියන ඔයා තමයි ඔයගලන් ටීම් එක තමයි first place දෙන්නේ. ප්‍රථම ස්ථානය. හරි. in the upcycling competition එන upcycling තරඟයේදී competition තරඟය upcycling තරඟයේදී ප්‍රථම ස්ථානය දිනීම සම්බන්ධයෙන් සුබ පැතුම්. your creation ඔබගේ නිර්මාණය creation කියන්නේ නිර්මාණය. ඔයාගේ නිර්මාණය was truly amazing. was කියන්නේ වුණා. truly කියන්නේ ඇත්තෙන්ම. amazing කියන්නේ මොකද්ද? truly ඇත්තෙන්ම. amazing ඔබගේ නිර්මාණය ඇත්තෙන්ම amazing කියන්නේ පුදුම සහගත නැත්නම් විස්මයජනක අපූරු. හරි. ඔයාගේ නිර්මාණය ඇත්තෙන්ම විස්මයජනක වුණා. how did you get this idea? how කොහොමද did you get ඔයා ලබා ගත්තේ? ඔයා කොහොමද ලබා ගත්තේ? how did you get ඔයා කොහොමද ලබා ගත්තේ? this idea මේ අදහස ඔයා කොහොමද ලබා ගත්තේ? in the first place මෙතන in the first place කියන්නේ ප්‍රථම ස්ථානයේ නෙමෙයි අර මුලින්ම කියන්න. ඒකයි මේ කියන්නේ. මුලින්ම මට කියන්න. අර මුලින්ම කියන්න කියන අදහස in the first place වලින් එනවා. ඉස්සෙල්ලාම මට කියන්න. මුලින්ම මට කියන්න. ඔයාට මේ අදහස කොහොමද ආවේ? නැත්නම් ඔයා කොහොමද මේ අදහස ලබා ගත්තේ? ඔබ කොහොමද මේ අදහස ලබා ගත්තේ කියලා මුලින්ම මට කියන්න. අර මුලින් කියන එක තමයි in the first place වලින් එන්නේ. හරි. ප්‍රථමයෙන් කියන අදහස. ඒක ඔයා ලියන්න ඉඩ තියාගන්න. එහෙනම් ඉන්ටර්විව් එහෙම ප්‍රශ්න අහනවා. දැන් ඔයා නායකයා උත්තර දෙනවා. හරි. ගොඩක් මේක ඉන්ටරෙස්ටිං නිර්මාණශීලී. පුරු වුණාම ඔයගලන්ට වැඩක් නෙමෙයි මේක. ප්‍රශ්න අහනවා උත්තර දෙනවා. හරි. සුබ පැතුම මොකද අපි කියන්නේ? Taman සුබ පතනවා. එතන මොකද්ද කියන්න ඕනවා? ඔයාට congratulations කියලා කවුරු හරි කිව්වොත් ඔයා මොකද්ද කියන්නේ? කොහොම කියන්නේ? stick. කොහොම? Thank you. thank you. thank you කියනට වඩා හොඳයි. ඒක හරි. ඔයා කියන්නේ thanks a lot. මේකත් පුරුදු වෙන්නකෝ. මේක ඊට වඩා ලස්සනයි. thanks a lot. හරි. අර ඒක ප්‍රකාශය හොඳට කරනවා. පොඩක් හයියෙන් කියනවා කියලා පෙන්නන්න. මේ වගේ exclamation mark දාන්න. sorry. මේ වගේ විස්මයාත ලකුණක් දාන්න. මොකද? ඕක ලියන්න. ඔය ලියන්න. මේක ලියන්න මාත් එක්කම ලියන්න. exclamation mark නැත්නම් විස්මයාත ලකුණ දාන්න. ඒකෙන් අර ප්‍රකාශය අර thanks a lot කියලා මම හයියෙන් කියනවා කියලා පෙන්නනවා. ප්‍රබෝධමත්ව කියන්නේ. නැත්නම් මනානික වෙලා නෙමෙයි. හරි ඊට පස්සේ කියනවා ස්තුතියි කියලා කිව්වා. හරි. දැන් අර එයා ප්‍රශ්නයක් අහුවානේ. ඔයාලට කොහොමද අදහස ආවේ කියලා. ඔන්න ඒක කියනවා. actually ඇත්තෙන්ම මේක ස්පෝකන් ඉංග්‍රීසි වගේ තමයි. ස්පෝකන් ඉංග්‍රීසි තමයි ඩයලොග්ස් වල තියෙන්නේ. actually ඇත්තෙන්ම we wanted අපිට ඕන වුණා. we wanted කියන අපිට ඕන වුණා. to come up with something special. මම තේරුම කියන්නම්. මාත් එක්කම ලියන්න. something special කියන්නේ something special කිසියම් විශේෂ දෙයක්. something කියන්නේ කිසියම් දෙයක්, special කියන්නේ විශේෂ. එහෙනම් කිසියම් විශේෂ දෙයක්.
කිසියම් විශේෂ දෙයක් ගලපලා ගත්තාම to come up with කියන්නේ යෝජනා කරන්න නැත්නම් හිතන්න. මේක තේරුම හිතන්න. නැත්නම් යෝජනා කරන්න. හරි. Thanks a lot. ගොඩක් ස්තුතියි. ඇත්තෙන්ම we wanted අපිට ඕන වුණා to come up with something special. කිසියම් වෙනස් දෙයක් නැත්නම් කිසියම් විශේෂ දෙයක් යෝජනා කරන්න අපිට ඕන වුණා. කිසියම් විශේෂ දෙයක් යෝජනා කරන්න අපිට ඕන වුණා. හරි හිතන්න අර ඩ්‍රම් සෙට් එක හැදුවේ අපි කියලා. ඩ්‍රම් සෙට් එක ගැන කියන්නේ නැහැ. ඩ්‍රම් සෙට් එකක් තිබ්බනේ. හරි. ඒ ඩ්‍රම් සෙට් එක ගැන කියන්නේ නැහැ. ඒක තමයි ෆස්ට් ප්ලේස් දෙන්නේ. හරි. ඉතින් මම කියනවා විශේෂ දෙයක් කරන්න. So එම නිසා දැන් නායකයා හැමතිස්සෙම කතා කරන්නේ අපි කියලා. මම කියලා නෙමෙයි අපි කියලා කතා කරන්නේ. අපේ ටීම් එක ගැන කතා කරන්නේ. So එම නිසා we had a discussion. අපි සාකච්ඡාවක් පැවැත්තුවා. discussion කියන්නේ සාකච්ඡාව. මෙතන had කියන්නේ පැවැත්තුවා කියන්නේ. එම නිසා අපි සාකච්ඡාවක් පැවැත්තුවා. So we had a discussion. මත් එක්කම ලියන්න. හරි. බොහෝ අදහස් දුන්නා. අපේ සමාජිකයෝ විසින් කොහොමද කියන්නේ? අපේ සමාජිකයෝ විසින් බොහෝ අදහස් දුන්නා. කාටද කියන්න පුළුවන්? බොහෝ අදහස් දුන්නා අපේ සමාජිකයෝ විසින්. passive voice වලින් කියන්න පුළුවන් නම් හොඳයි. passive voice දන්නවා කියලා පෙන්නන්න. බොහෝ අදහස් නම් so many ideas. එතන so many කියන්නේ බොහෝ. ගොඩාක්. අදහස් නම් ideas. බොහෝ අදහස් කිසියම් කෙනෙක් විසින් දුන්නානේ. හරි බොහෝ අදහස් කියන්නේ කර්මය. හරි බොහෝ අදහස් කිසියම් කෙනෙක් විසින් දුන්නා කියන අතීත කාලේ passive voice එනවා were එක given දාන්න. මේ කියන්නේ අතීත කාලේ passive voice වලින් දුන්නා කියන එක. were එක past participle. were given අතීත කාලේ passive voice. බොහෝ අදහස් දුන්නා. බොහෝ අදහස් කියනතර කර්මය. කවුරු විසින්ද? by විසින්. our team members අපේ ටීම් එකේ සමාජිකයෝ විසින්. සමාජිකයෝ හරි අපේ ටීම් එකේ අපේ කණ්ඩායමේ සමාජිකයෝ විසින් බොහෝ අදහස් දුන්නා. හරි. අවසානයේට අපි මේක තෝරගත්තා. අවසානයේට finally eventually කියන්නත් පුළුවන් අවසානයේට finally we selected අපි තෝරගත්තා. selected තෝරගත්තා. This one maker. this one කියන්නේ මේක. දැන් දිනපෙක මොකද්ද කියලා දන්නවනේ. අවසානයේට අපි මේක තෝරගත්තා. හරි ඉක්මන් ලියන්න. හරිද ඉක්මන් කරා? හරි ඉවර කට්ටිය අත උස්සන්න. ඉවර කට්ටිය අත උස්සන්න. හරි. ගොඩක් වැදගත් මේවා. මම උඩ ටික මකනවා. හරි. දැන් ඊට පස්සේ ඉන්ටර්විව් කරන කෙනා අහනවා මෙහෙම. දැන් ඉන්ටර්විවර් කියලා සම්මුඛ පරීක්ෂණේ පවත්වන කෙනා කියනවා නියමයි. නියමයි කියලා කොහොමද කියන්නේ? නියමයි. එදිනදා කතා බහේ වචන පාවිච්චි කරන්නේ. නියමයි. කොහොමද කියන්නේ? නියමයි. Great. Fabulous ඒ වගේ වචනක් තියෙනවා. Great. ඒකත් අර හයියෙන් කියන්නේ. නිසා exclamation mark දාන්න. නියමයි. ප්‍රබෝධමත්ව කියනවා. නියමයි. Great. මොන ලස්සන වචන දාන්න. ඒක එච්චරටම නිර්මාණශීලී අදහසක්. කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ drum set එක දිහා බලලා කියනවා නියමයි. ඒක එච්චරටම නිර්මාණශීලී අදහසක්. It's such an innovative idea.
it is කියන එක is කියලා කියනවා. ඒ කියන්නේ ඒක වෙනවා. it කියන්නේ ඒක. is කියන්නේ වෙනවා. එච්චරටම such දැම්මම මේ අදහස highlight වෙනවා. එච්චරටම. such a beautiful waterfall. එච්චරටම ලස්සන දියඇල්ල. එච්චරටම ලස්සන. ඒ වගේ such an innovative. එච්චරටම නිර්මාණශීලී. innovative කියන එක තේරුම නිර්මාණශීලී. තාලුතින් හිතපු ක්‍රියේටිව් කියන තේරුම ගන්න පුළුවන්. ඉනොවේටිව් නිර්මාණශීලී අයිඩියා අදහසක්. නියමයි. ඒක එච්චරටම නිර්මාණශීලී අදහසක්. කියන්නේ ගොඩක් නිර්මාණශීලී. හරි. කවද්ද ඔයා අප්සයික්ලින් පටන් ගත්තේ? ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ කවද්ද අප්සයික්ලින් පටන් ගත්තේ කියලා අහනවා. කොහොමද කියන්නේ? කවද්ද පටන් ගත්තේ? අර when කියන වචනේ දාන්න කියලා තියෙනවනේ. when දාමු අපි. when කවද්ද? කවදාද? පටන් ගත්තේ අතීතනේ. නිසා did වලින් පටන් ගන්න. අතීත කාල ප්‍රශ්නයක් අහලා did වලින් පටන් ගන්න ඕනේ. ඔයා පටන් ගත්තේ. ඔයා නම් you පටන් ගත්තා නම් start. හරි පටන් ගත්තා කියන්නේ ed දානවද මෙතෙන්ට? කො ed දානවද? දානවද නැද්ද? කො කිය. ed දානවද පටන් ගත්තා කියන්නේ? නෑ. නෑ. ඇයි did තියෙනවා. did තියෙනකොට මෙතන present tense එකෙන් යන්න ඕනේ. ඔයා කවද්ද පටන් ගත්තේ? upcycling. මේ අහක යන දේවල් පාවිච්චි කරලා නව නිර්මාණ කරන එක ඔයා කවද්ද පටන් ගත්තේ කියලා අහනවා. හරි. ඒතර ලීඩර් උත්තර දෙනවා. නායකයා කියන එතකොට අපිට කල්පනා කරනවා කියලා කල්පනා කරනවා. ඔයගොල්ලන්ට මේ ටෙක්ස්ට් බුක්ස් වල දැකලා තියෙනවනේ. හරි ස්වභාවිකයි. මට ලකුණු හම්බ වෙන විශේෂයෙන් මේ වගේ වලට විශේෂයෙන් ලකුණු දෙනවා. ස්පෝකන් ගතිය පෙන්නනවා. මේ සච් දානවට අනිවාර්ය ලකුණු හම්බ වෙන ගොඩක්. කියලා කල්පනා කරනවා. කවද පටන් ගත්තේ කියලා. එයා පටන් ගත්ත ආකාරය කියනවා. මම කියවුවා ආටිකල් එකක්. I read an article. read කියන්නේ කියවනවා මේකේ past tense එකක් spelling එකමයි. මේ කියවන read කියලානේ. අතීත කාලේ read නෙමෙයි read. spelling එකමයි. මම කියවුවා article එකක්. an article. හරි article කියන්නේ මොකද්ද? පුවත්පත් ලිපියක්. මම පුවත්පත් ලිපියක් කියවුවා upcycling ගැන. එතන on කියන්නේ ගැන on upcycling. මම upcycling ගැන පුවත්පත් ලිපියක් කියවුවා මාස 6කට විතර කලින්. කොහොමද කියන්නේ මාස 6කට විතර කලින් කියලා? මාස 6කට විතර පෙර. කොහොමද කියන්නේ? කියන්න බලන්න. අනිකර ස්පෝකන් ඉංග්‍රීසි. මාස 6කට විතර පෙර කොහොමද කියන්නේ? කියන්නේ විතර නම් about නැත්නම් around දාන්න පුළුවන් විතර කියලා කියන්නේ. ගැන කියන තේරුමට අමතරව විතර කියන තේරුමක් තියෙනවා. about මාස 6ක්. 6 months කලින් නම් පෙර නම් ago. මාස 6කට විතර පෙර මම upcycling ගැන පුවත්පත් ලිපියක් කියවුවා. then ඊට පස්සේ then කියන්නේ ඊට පස්සේ මෙයාට විශේෂයෙන් ලකුණු හම්බ වෙනවා හොඳේ. then ඊට පස්සේ අර flow එකක් තියෙනවනේ ඊට පස්සේ after that ඒ වගේ දාන්න පුළුවන්. I started මම පටන් ගත්තා. අතීත කාලයෙන් කියන්න ඕන. ඊට පස්සේ මම පටන් ගත්තා upcycling. මගේ යාළුවොත් එක්ක with my friends. මගේ යාළුවෝ සමග. ඊට පස්සේ මගේ යාළුවොත් එක්ක මම මේ වගේ අප්සයික්ලින් කරන්න පටන් ගත්තා. හරි අහක දාන දේවල් අරන් අලුත් නිර්මාණ කරන්න පටන් ගත්තා. හරි. meanwhile මේ අතරේ තනි වචනයක් මේ අතරේ නැත්නම් මේ අතරතුරේ
meanwhile මේ අතර නැත්නම් මේ අතරතුරේ තනි වචනයක් මේක. හරි. අපිට ඕන වුණා මේ තරඟයට අයදුම් කරන්න. අපිට ඕන වුණා. We wanted අයදුම් කරන්න. To apply. අපිට ඕන වුණා අයදුම් කරන්න to apply for this competition. මේ තරඟය සඳහා. හරි for කියන්නේ සඳහා this competition මේ තරඟය. හරි. මේ අතරතුරේ අපිට ඕන වුණා මේ තරඟය සඳහා apply කරන්න. අයදුම් කරන්න. යාළුවොත් එක්ක මේ එක එකව හද හද ඉන්න අතරේ අපිට ඕන වුණා මේ තරඟයට apply කරන්න. හරි. මෙයා මොකක්ද ප්‍රශ්නේ ඇහුවේ? කවද්ද අප්සයික්ලින් පටන් ගත්තේ කියලා. හරි. එතන මේකේ අදහස තියෙනවානේ. මාස 6කට වගේ කලින් සංගරාවක් කියවලා ඊට පස්සේ තමයි පටන් ගත්තේ. ඩිරෙක්ට් ආන්සර් එකක් ඕනේ නැහැ. මාස 6කට වගේ කලින් සංගරාවක් කියවුවා ඊට පස්සේ තමයි පටන් ගත්තේ. හරි. මම උඩ ටික මකනවා. මත් එක්කම ලියන්න. හරි ඊට පස්සේ ඉන්ටර්විව් එක කියනවා wow අපූර්වයි. wow අපූර්වයි. ඒක අපි ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ. මේවා ලියන්න ඕනේ වෙනවා. wow අපූර්වයි. මොනතරම් සාර්ථක කතාවක්ද? කොහොමද කියන්නේ? මොනතරම් සාර්ථක කතාවක්ද? කියන්න බලන්න. ඒ කියන්නේ මෙහෙම මාස 6කට වගේ කලින් පටන් අරන් දැන් පළවෙනියා වෙලා මොනතරම් සාර්ථක කතාවක්ද? කොහොමද කියන්නේ? කොහොම කියන්න බලන්න. මොනතරම් සාර්ථක කතාවක්ද? කාටද පුළුවන් කියන්නේ? What a successful story. wow. කමාවට පස්සේ simple හොඳේ. කමාවට පස්සෙ simple. What a successful. මොනතරම් සාර්ථක ස්ටෝරි කතාවක්ද? මෙතන what තිබ්බා කියලා ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් අර ප්‍රබෝධමත් කියන නිසා මෙයා අගය කිරීමක් නිසා exclamation mark දාන්න විශ්මයාර්ථ ලකුණු. හරි මෙතන තේරුම මොනතරම් කියන්නේ. wow කියන්නේ අපූර්ව එක දන්නවනේ. successful සාර්ථක. මොනතරම් සාර්ථක කතාවක්ද? හරි. අපිට ඔයාගෙන ආඩම්බරයි. We are proud of you. We are කියන එක එහෙම කෙටි කරනවා. කෙටි දුමු පුරන්තරම් දාන්න. dialogues වලදී. We are proud of you. අපිට ඔයාගෙන ආඩම්බරයි. එතන you කියන්නේ ඔයාලා හොඳේ බහුවචන. team එක ගැනම අපිට ඔයාලා ගැන ආඩම්බරයි. proud ආඩම්බරයි. of කියන්නේ ගැන. එතන of එකේ තේරුම ගැන. අපිට ඔයාලා ගැන ආඩම්බරයි. හරි how long කියන ගන්න කියලා තියෙනවා නේද? හරි. මම කියනවා මේ drum set එක හදන්න කොච්චර කාලයක් ගත්තද? කොහොමද අහන්නේ? මේ drum set එක හදන්න කොච්චර කාලයක් ගත වුණාද? කාටද කියන්න පුළුවන් ඒක? කොච්චර කාලයක් ගත වුණාද? කියන්න බලන්න. කොච්චර කාලයක්? how long? how long කියන්නේ කොච්චර කාලයක්? ගත්තද? did it take? අතීත කාලේ නිසා did ගන්නවා ඉස්සරහට take කියන්නේ ගත වෙනවා. එහෙනම් මේ දෙකේ තේරුම ගත්තද? දැන් කොච්චර කාලයක් ගත වුණාද කියන එක. කොච්චර කාලයක් ගත වුණාද? it එකට තේරුමක් නැහැ ඔතෙන්දී. how long did it take? කොච්චර කාලයක් ගත වුණාද to create this drum set? to create නිර්මාණය කරන්න. මොකද්ද this drum set? මේ drum set එක. මේ drum set එක හදන්න කොච්චර කාලයක් ගියාද කියලා අහනවා. හරි. මම හිතනවා මට මේක තිබ්බනම් කියලා. කොහොමද කියන්නේ ඒක? මම හිතනවා මට මේක තිබ්බනම් කියලා. හරිද කියන්න පුළුවන්.
I wish I had this. I wish I had this. I wish වලින් පටන් ගන්නවා මම හිතනවා. ඇත්තටම මගේ ළඟ නෑනේ මේක. I wish කියන්නේ මම හිතනවා. මගේ ළඟ තිබ්බනම් කියලා. ඒ නිසා I wish එකට පස්සේ තියෙනවා කියන්නේ have නේ. ඇත්තටම නැති නිසා අතීත කාලෙන් ගන්න ඕනේ. මතක තියාගන්න I wish වලට පස්සේ ඇත්තටම නැති දෙයක් ගැන කතා කරන්නේ මේක හිතන දෙයක් මනක්කල්පිත දෙයක්. I wish I had this. මම හිතනවා මට මේක තිබ්බනම් කියලා. මගේ ළඟ ඇත්තටම මේ ඩ්‍රම් සෙට් එක නෑ නිවේදකයා ළඟ. ඉන්ටර්විව් එකට ළඟ. එයා හිතනවා මම හිතනවා මට මේක තිබ්බනම් කියලා හිතනවා. ඒ නිසා ඇත්තටම නැති නිසා have නෙමෙයි දාන්නේ past tense had. මම හිතනවා මට මේක තිබ්බනම් කියලා. I wish I had a brother. මම හිතනවා මට සහෝදරයෙක් හිටියනම් කියලා. ඇත්තටම නෑ. ඇත්තටම නැති දේවල් ගැන කියන්නේ. හරි I wish I had a BMW. හරි ඊට පස්සේ මේ ලීඩර් උත්තර දෙනවා නායකයා. It took us. ඒකට ගත වුණා. It took us. එතන it එකේ ඒකට කියලා ගන්න පුළුවන් නැත්නම් තේරුම් නැහැ කියලා හිතන්නත් පුළුවන්. took us අපට ගත වුණා. අපට ගත වුණා more than a month මාසයකට වඩා. more than කියන්නේ මීට වඩා මාසයකට වඩා. අපිට මාසයකට වඩා ගත වුණා to make this. මේක හදන්න. to make සාදාන්න this මේක. අපිට මේක හදන්න මාසයකට වඩා ගත වුණා drum set එක හදන්න. හරි. එකලිය. තව චුට්ටයි. හරි අපිට තව එක බේලියක් තියන්න ඉඩ තියෙනවා නේ. ඊට පස්සේ ඉන්ටර්විව් අහනවා. ඔයා කොහොමද කාලය හොයාගත්තේ? How did you find time? මේ ඔයා කියලා අදහස් කරන්නේ ඔයාලා කියන එක. හොඳයි ටීම් එකේ ඔක්කොගෙම මේ you කියලා අහන්නේ. ඔක්කොම වෙනුවෙන් නායකයා උත්තර දෙනවා. How did you find? find කියන්නේ සොයා ගන්නවනේ. How did you find? ඔයාලා කොහොමද හොයාගත්තේ? time කාලය. ඉස්කෝලේ යන අතරේ. ඉස්කෝලේ යන අතරතුරේ. අතරතුරේ නම් while කියන අතරතුරේ while going to school පාසල් යන අතරේ. පාසල් යන අතරතුරේ ඔයාලා කොහොමද වෙලාව හොයාගත්තේ? while එකට පස්සේ එන ක්‍රියාපදයට ing දාන්න ඕනේ. දාලා තියෙනවා. හරි ඉස්කෝලේ යන අතරේ අතරතුරේ ඔයාලා කොහොමද වෙලාව හොයාගත්තේ? හරි Excuse මොහමද් me, රදේනි sir. ප්‍රශ්න අහන ඉවරයක් නැහැ. Excuse me, sir. Okay. Sir, find වෙනුවට manage කියලා දාන්නත් පුළුවන් නේද? පුළුවන්. How did you manage to do this? එහෙම කියන්න පුළුවන්. හරි. Very good. හරි. එතකොට මේ නායකයා උත්තර දෙනවා අපි ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ එකතු වුණා. අපි එක්රැස් වුණා. කොහොමද කියන්නේ? අපි එක්රැස් වුණා. we gather කියන්නේ එක්රැස් වෙනවා. එක්රැස් වුණා නම් gather. මේ covid නැහැ කියලා හිතන්න. එක්රැස් වෙන්න බෑනේ දැන්. අපි එක්රැස් වුණා. we gathered after school. ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ. ඉස්කෝලේ තියෙන දවස්නේ. after school. දන්නවනේ after school. පාසල් වෙලාවෙන් පසුව. හරි. we gathered after school. and at the weekends සහ සතියන්තවල. weekend සතියන්ත. අපි සතියන්තවල සහ after school එක්රැස් වුණා. පාසල් වෙලාවෙන් පස්සේ. ඉස්කෝලේ වෙලාවෙන් පස්සෙත් එකතු වුණා. වගේම සතියන්තේ සෙන්සුරාදා ඉරිදාත් එකතු වුණා. හරි. everyone worked hard. everyone හැම කෙනාම
worked වැඩ කළා hard මහන්සි වෙලා. හැම කෙනාම මහන්සි වෙලා වැඩ කළා. දැන් මේකට හුරු වුණාට පස්සේ මේක වැඩක් නෙමෙයි ලියන එක. තමන්ට හිතලා ඕන දේ ලියන්න පුළුවන්. අර රචනාවක් වගේ හඩපාඩම් කරලා ලියන්න ඕනේ නැහැ. කියන්නේ කරුණු අවශ්‍ය නැහැ මේකට. තමන්ට ඒ අවස්ථාවට හිතලා නිර්මාණශීලීව ලියන්න පුළුවන්. අනිවාර්ය නිර්මාණශීලීත්වය වැදගත් වෙතෙන්දී. හරි. තමන්ට ඕන දෙයක් ලියන්න පුළුවන්. කතාවක් වගේ. ලකුණු 15ක් හම්බ වෙන පොඩි නෑ ලකුණු. වැඩිම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ. හැම කෙනාම මහන්සියලා වැඩ කළා. Everyone worked hard to achieve this victory. මේ ජයග්‍රහණය ළඟා කරගන්න. To achieve ළඟා කරගන්න. මේ විජයග්‍රහණය. this විජයග්‍රහණය ලොකු ජයග්‍රහණයක් මොකද්ද කියන්නේ? victory. මේ විජයග්‍රහණය ළඟා කරගන්න හැම කෙනාම මහන්සි වෙලා වැඩ කළා. මල්ලිය. තව අදහස් එනවා. ඒතර වැඩි වෙනවා. හරි. වචන 200ක් ලියන්න ඕන ඔලෙල් වලට. වචන 200ක් අහනවා. හරි. ඒතර ඉන්ටර්විව් එක කියනවා. සමුග පරීක්ෂණේ පවත්වන කෙනා කියනවා. excellent විශිෂ්ටයි. හරි අනර්ගයි. excellent. අනර්ගයි. දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ මහන්සියලා වැඩ කරලා මේ ටීම් එකක් විදිහට වැඩ කරන එක දිගටම කරගෙන යන්න. keep it up. මෙයා වැදගත් spoken. keep it up. කියන්නේ දිගටම කරගෙන යන්න. කතා කරද්දිත් වැදගත්. විභාගයටත් වැදගත්. keep it up. දිගටම කරගෙන යන්න. හරි. කවුද මේකට උදව් කළේ? who helped you for this? who කවුද? මේ කවුද කියලා අපේ ප්‍රශ්න වලදී මේ did do does ඒව ඕනේ නැහැ. නිකම්ම verb එක දාන්න පුළුවන්. කවුද උදව් කළේ? who helped? who helped කවුද උදව් කළේ? you ඔයාලට for this මේ සඳහා. මේ සඳහා ඔයාලට කවුද උදව් කළේ? හරි මේ සඳහා ඔයාලට කවුද උදව් කළේ? කියලා අහනවා. ලීඩර් කියනවා නායකයා. හරි මල්ලියාගේ. well හොඳයි. අපේ දෙමව්පියෝ අපිට ගොඩක් උදව් කළා. අපේ දෙමව්පියෝ our parents helped උදව් කළා us අපට a lot ගොඩක්. අපේ දෙමව්පියෝ අපිට ගොඩක් උදව් කළා. මොකටද? to find හොයාගන්න. to find සොයාගන්න material අමුද්‍රව්‍ය. හරි බැරල් එහෙම හොයාගන්න. ඩ්‍රම් සෙට් එක හදන්න. ඩ්‍රම් සෙට් එකට අමුද්‍රව්‍ය හොයාගන්න දෙමව්පියෝ අපිට ගොඩක් උදව් කළා. හරි. ඒ වගේම our principal අපේ principal නම දාන්න එපා නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. our principal and teachers සහ ගුරුවරු හරි මම එතන නම් උඩින් ලියනවා. හරි මම ලියන්න. හරි කපේලියක් ලියන්න පුළුවන් නේ. inspired. inspired කියන එකේ තේරුම මොකක්ද? දන්නවද? inspired කියන්නේ inspired. ලියන්න උනන්දු කළා නැත්නම් උද්‍යෝගිමත් කළා. උනන්දු කළා, පෙළඹෙව්වා, උද්‍යෝගිමත් කළා. ඔය තේරුම් තියෙනවා. inspired වචන ඉගෙන ගන්න. පෙළඹෙව්වා, උනන්දු කළා.
හරි. අපේ ප්‍රින්සිපල් සහ ගුරුවරු උනන්දු කළා us අපිව and gave කියන්නේ දුන්නා. හරි. gave us අපිට දුන්නා creative ideas. නිර්මාණශීලී අදහස්. creative නිර්මාණශීලී. නිර්මාණශීලී අදහස් දුන්නා. හරි අපේ ගුරුවරු සහ ටීචර්ස්ලා අපේ ගුරුවරු සහ ප්‍රින්සිපල් අපිට උදව් කරලා නිර්මාණශීලී අදහස් දුන්නා. හරි. අවසානයේට අහනවා ඉන්ටර්වියුව ටිකම අහනවා. දැනට ඔයගොල්ලෝ මේ මෙච්චර ලියන්න ඕනේ නැහැ. විභාගේ දාන්න සම්පූර්ණ ලියන්න. දැනට IL කියලා දැම්ම නේද දැනට? මෙච්චර ලියන්න ඕනේ නැහැ. කෙටියෙන් ලියන්න. වෙලාව ඉතුරු කරගන්න. විභාගෙට එහෙම ලියන්න එපා. හරි. ඉන්ටර්වියුව කියනවා finally නැත්නම් eventually සමාන පදයක් ඉගෙන ගන්න. eventually අවසානයේට. දැන් finally කියලා දිගටම ලියද්දී මෙයා ටීචර් හිතනවා මෙයාට තියෙන්නේ finally විතරයි කියලා. සමාන පද දන්නේ නැහැ කියලා. වචන දන්නවා කියලා පෙන්නන්න. eventually අවසානයේට ඒවා තමයි වැඩිපුර ලකුණු ගන්න රහස්. හරි. Why are you fond of upcycling? Why are you fond of? Like ගහන්නේ අපි. ඊට වඩා අපි දන්නවා කියලා පෙන්නන්න. Fond of ආස කැමති. ඇයි ඔය ආස? ඇයි ඔයාලා ආස? මොනවටද upcycling වලට? ඇයි ඔයාලා මේකට ආස කියලා අහනවා. අවසාන ප්‍රශ්නේ හොඳේ. ලීඩර් කියනවා නායකයා කියනවා we are fond of upcycling අපි ආසයි upcycling වලට. හරි. හේතුවක් දෙන්නේ මොකක්ද දාලාද? නිසා කියන්නේ කොහමද? හේතුව දෙනවා because නැත්නම් ඒක තේරුම තමයි as කියන්නේ. නිසා. since දානත් පුළුවන් වුණා. නිසා it is beneficial වාසිදායක. is කියන්නේ වෙන. එහෙනම් ඒක වාසිදායක වෙන නිසා it කියන්නේ ඒක. ඒක වාසිදායක වෙන නිසා in many ways බොහෝ ආකාරවලින් in many ways කියන්නේ බොහෝ ආකාරවලින්. නමේ අප්සයික්ලින් බොහෝ ආකාරවලින් වාසිදායක නිසා තමයි අපි ඒකට ආස. බොහෝ වාසි තියෙනවා. වාසි දෙකක් වගේ දාමු. දෙක තුනක්. It improves දියුණු කරනවා. හරි ඒක දියුණු කරනවා අපේ නිර්මාණශීලී චින්තනය. our creative thinking. අලුත් දේවල් හදන්න නිර්මාණශීලීත්වය වැඩි වෙනවා නේ. our creative නිර්මාණශීලී කියලා අපි කලින් ලිව්වා. thinking. ඒ කියන්නේ චින්තනය. සිතීමේ හැකියාව. හරි අපි නිර්මාණශීලී චින්තනය දියුණු කරනවා. ඉතා වේගෙන් by leaps and bounds. by leaps and bounds කියන්නේ ඉතා වේගී. මේ වගේ වචන දාන්න එතකොට ටීචර් wow කියලා full marks දෙනවා. 15න් 15 වුණා දෙනවා grammar mistakes නැත්තම්. මේ වගේ හොඳ වචන දැම්මහම. ඉතා වේගී. හරි ඉතා වේගී. හරි ඒක දියුණු කරනවා නිර්මාණශීලී චින්තනය ඉතා වේගී. අලුත් නිර්මාණ කරද්දී නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. හරි ඒ වගේම it prevents ඒක වළක්වනවා prevents කියන්නේ වළක්වනවා. හරි. මොනවද වළක්වන්නේ? පරිසර දූෂණය වළක්වනවානේ. ඒතර කැලිකසල් එකතු වෙන්නේ නැහැ. එවෙන් අලුත් දේවල් හදනවා. කුණු එකතු වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර දූෂණය වළක්වනවා. It prevents environmental pollution. පරිසර දූෂණය. හරි ඒක පරිසර දූෂණය වළක්වනවා.
අවසානයේ ගා පොඩ්ඩයි වාක්‍ය දෙක තුනයි තියෙන්නේ. furthermore තවදුරටත් මේ වචන ඉගෙන ගන්න රචනාවලටත් වැදගත්. furthermore තවදුරටත් මේ අප්සයික්ලින් වල වාසි කියන්නේ. තවදුරටත් it's a fascinating hobby. It's a fascinating. hobby කියන්නේ විනෝදාංශයනේ. fascinating. සිත් අද ගන්න අසල විනෝදාංශයක්. අලුත් දේවල් හදන එක. සිත් අද ගන්න අසල fascinating. and අවසාන වාසිය we can earn money අපිට සල්ලි හොයන්න පුළුවන් නේ earn උපයනවා money සල්ලි අපිට සල්ලි හොයන්නත් පුළුවන් හරි we can earn money අපිට සල්ලි හොයන්න පුළුවන් සල්ලි හොයන්නත් පුළුවන් අල්ට යන්න ගන්න 2 වලින් අපිට සල්ලි හොයන්නත් පුළුවන් by selling විකිණීම මගින් selling විකිණීම buy කියන්නේ මගින් විකිණීම මගින් these creations මේ නිර්මාණ creations නිර්මාණ හරි මේ නිර්මාණ විකිණීම මගින් අපිට සල්ලි හොයන්නත් පුළුවන් හරි ඔන්න වාසිරේ කිව්වා ඉවරයි දැන් thank you කියන තියෙන දෙන්නම හරි හරි මම ඔයගලන්ට කියලා දෙන ස්පෝකන් වලදී වචනයක් මේක තේරුම දන්නවද බ්‍රේක් ලෙග් කියන්නේ මොකද්ද බ්‍රේක් ලෙග් කකුල කඩා ගන්නද බ්‍රේක් ලෙග් කියලා කියන අන්තිමට ඉන්ටර්වියුවර් කියනවා බ්‍රේක් ලෙග් කියලා ඒක තේරුම මොකද්ද බ්‍රේක් ලෙග් තේරුම කො මතක නැද්ද දැන් ඔයා එංගලන්තේ යනවා හරි ඔයා මොන හරි දිනනවා එතකොට කියනවා එංගලන්ත ජාතික කියන බ්‍රේක් ලෙග් කියලා ඔයාට. එතකොට ඔයා තේරුම දන්නේ නැත්නම් කේන්ති යනවානේ. බ්‍රේක් ලෙග් කියන්නේ මොකද්ද? සුබ පැතුම්. සුබ පැතුම්. for the next competition. අපි good luck කියලා කියන්නේ. ඊළඟ තරගය සඳහා සුබ පැතුම්. good luck for the next competition. ඒක තමයි බ්‍රේක් ලෙග් කියන්නේ. මේ කියන්නේ good luck කියන එක. නැත්නම් කකුල කඩා ගන්න නෙමෙයි. next ඊළඟ competition තරගය. හරි ඊළඟ තරගය සඳහා සුබ පැතුම්. දෙක ලෙක් කියන්නේ සුබ පැතුම්. thank you for your time. ඔයාගේ කාලය සඳහා ස්තුතියි. thank you for your time. හරිද අවසානයේ ලීඩර් කියනවා කවුරුහරි thank you කිව්වම ඔයාලට කියන්න පුළුවන් මේකට ඉස්සෙල්ලාම thank you කියලා සුබතුවට thank you කියලා එයාත් කියනවා so thanks a lot හරි මෙයා thank you කියපු නිසා වුණා දාන්න පුළුවන් it's my pleasure ඒක මගේ සතුට it's my pleasure ඒක මගේ සතුට හරි now ඉතින් ලස්සන ලිව්ව ලකුණු 15ක් ගන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න නැවත කියවන්න හරිද ඒක මම කරන්නේ ඉවර කටිය අත උස්සන්න ඔන්න මේ මගදී ලිව් වෙන කටිය පොඩ්ඩක් අල්ල ගන්න ඕන පොඩ්ඩක් ඉන්න විනාඩියක් ඉන්න